ආයිබෝන් සුපුරුදු ආකාරයටම ඔබ වඩාත් ඇලුම් කරන නාලිකාව ශ්‍රී ටීවී නාලිකාව ඔස්සේ අද අපි ඔබට අපූර්වතම වැඩසටහනක ඉමව් ඔස්සේ හඹා යාමට අවශ්‍ය පසුබිම සකසාලීමටයි මේ සූදානම් කරන්නේ. ඉතින් ඔබ දන්නවා ජීවත් වෙන විට අපට හැම වෙලෙම ත්‍රාසය, බීතිය, කුතුහලය, සතුට ඒ වගේම දුක මේ හැම දෙයක්ම අපේ චිත්තසංතානය තුල ගොනු වෙලා තියෙන්නේ. මේ හැඟීම් සමග තමයි අපි හැම විටම ගනුදෙනු කරන්නේ. ඉතින් ඒ අනුව නිරන්තරයෙන්ම අපිට මේ හැඟීම් වලින් පලා යාමට ඉඩක් නැහැ. ඉතින් ඒ නිසා හැම අවස්ථාවෙදීම මේ සියල්ල තුලම යථාර්ථය වටාට අවබෝධ කර ගැනීමට අපි මේ මොහොතේදී බලාපොරොත්තු වෙන්නේ මේ අපූර්වතම වැඩසටහන තුලින්. ඒ තමයි කළුවර එළිය වැඩසටහන. කළුවර එළිය විටකදී කරුවල බව, අඳුරු බව තියෙනවා. ඒ තුලින් වඩාත් සාර්ථක ලෙස ආලෝකය ලබා දෙනවා. ඉතින් එහෙනම් අපි බලමු මොකද්ද මේ අවිදු අන්ධකාරය දුරු කරමින් ප්‍රඥාව කරා ළඟා වීමට බලපාන මේ වැඩසටහනේ අපූර්වත්වය කියලා. ඔබට පෙනෙනවා ඇති මේ වැඩසටහනට ඔබ හොඳට හුරු මුහුණක් අපේ නිරන්තරයෙන්ම දක්නට ලැබෙනවා. ඒ තමයි හැම අවස්ථාවෙදීම ඔබට වඩාත් හොඳින් කතා කරන සැනින් හඬ ඔබේ හදවතට සමීපතම හඬක්, ඒ වගේම රුවත් එලෙසමයි. ඒ තමයි අතිපූජනීය කලිගනුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ අද දවසේ අපේ ශ්‍රී ටීවී මැදිරියට වැඩම කර සිටින්නේ මේ උතුම් අවස්ථාව වෙනුවෙන් ඔබට බොහෝ දැනුම කාරණා පසක් කර දීමට. මේ අවස්ථාවේදී මම පූජනීය කලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරනේ, මට හිතුණා අද දවසේ මේ කළුවර එළිය වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙන්න මෙන්න මෙහෙම මාතෘකාවක් යටතේ. අපේ හාමුදුරනේ මේ බොහෝ දිනාට බිය කියන දේ උරුම වෙලා තියෙන්නේ. තිරිසන් සත්වයාටත් ඒ වගේම මනුෂ්‍යයාටත් බිය කියන දේ උරුම වෙලා තියෙන්නේ. විවිධ අවස්ථාවලදී අපිට බිය, ත්‍රාසය, කම්පනය ඇති වෙනවා. මම අද බලාපොරොත්තු වෙන අපේ හාමුදුරනේ විශේෂයෙන්ම කතා කිරීමට මේ බිය ගැන කතා කරන විට බොහෝ අවස්ථාවලදී අමනුෂ්‍යයින්, හොල්මන්, අවතාර මෙන්න මේ දේවල් නිසා බොහෝ වෙලාවට මේ මිනිස් සිතේ බීතියක් ඇති වෙනවා. ඉතින් අපේ හාමුදුරනේ විටකදී මේ හැම විටම නොවේ, සමහර විටක බොහෝ දෙනා කියනවා මේ හොල්මනක් කියලා කියන්නේ මේක පුහු ආකල්පයක්, මේක මනෝ විකාරයක්. එහෙමත් නැත්නම් බොහෝ වෙලාවට හෙල්ලෙන මනස හොල්මන. ඉතින් ඒ නිසා කියන අදහස තුළ ඉඳමින් මේවා කිසිම සත්‍යතාවයක් නැති බව බොහෝ පිරිසක් පවසනවා. ඒ වගේම තවත් පිරිසක් මේ දේවල් වලට නතු වීම නිසා තමන්ගේ ජීවිතයේ විවිධ පැතිකඩ ඔස්සේ සමහරට ජීවිතයේ යම් යම් හැරවුම් ලක්ෂයන් බවට පත් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ தත්ත්වයේ උඩ අපේ හාමුදුරනේ ඇත්තටම මේ අමනුෂ්‍ය බලවේග, මේ හොල්මන් අවතාර මෙන්න මේ දේවල් පිළිබඳව අපි කොහොමද ධර්මානුකූලව පිළිතුරක් බලාපොරොත්තු වෙනව ඔබ වහන්සේගේ? හැම දිනාටම තෙරුවන් සරණයි. ඇත්තෙන්ම දැන් අපි මේවට පිළිතුරු හොයන්න ඕනේ බටහිර කෙනෙක්වත්, කවුරු හරි දාර්ශනිකයෙක්වත්, කවුරු හරි පොතක් ලියපු කෙනෙක්වත්, එක්ක මේ හේතුවාදීන් කියන කවුරු හරි වෙනම සංගමයක් පිහිටව ගත්ත කණ්ඩායමක්වත් කියන දෙයක් නෙමෙයි. මං හිතන්නේ අපිට නොපෙනෙන බලවේගයක් ගැන අපි මේක පරිපූර්ණව යම් දැනුමක් හරි අපි ලබනවා නම් අපිට තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කොහොමද මේ අමනුෂ්‍යයන් ගැන සඳහන් වෙන්නේ. ඊළඟට දැන් අපේ පියවි හැට නොපෙනෙන දේවල් බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ වගේම ඒ ඥානයන් ඇති කරගත්ත ශ්‍රාවකයෝ හිටියා. රහතන් වහන්සේලා දැක්කා. එතකොට මෙන්න මේ තුලින් තමයි අපිට නිගමනයකට එන්න තියෙන. දැන් බොහොම ලස්සන සිදුවීම් රැසක් තියෙන අපි කීපයක් මතක් කරගත්තොත් ඔය ලක්කන සංයුත්තේ තියෙන සංයුත්ත නිකායේ සූත්‍ර දේශනා මම හිතන්නේ 20කට ආසන්න ප්‍රමාණයක්. මේ දේශනා අතර තියෙන්නේ මුගලන් මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් පහළට බැහැගෙන එනකොට ලක්කන මහරහතන් වහන්සේ සමග තමයි උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින්න දෙනම නගරයට යන්න පහළට බැහැගෙන එනවා අර පර්වතේ. මුගලන් හාමුදුරුවන්ට පේනවා අහසේ පාවෙලා යනවා අමුතුම විදිහ අමනුෂ්‍යයන්. හැබැයි ලක්කන මහරහතන් දෙන්නම රහත් වෙලා. ලක්කන හාමුදුරුවන්ට මේ දිවස් නුවර නැහැ. දැන් රහතන් වහන්සේලා අතර ගත්තත් බොහෝ දෙනෙක් ඉන්නවා ආසවක්කේ ඥානෙ විතරයි තියෙන්නේ. Taman රහත් වුණා, කෙලිස් ප්‍රහාණය වුණා කියන අවබෝධය විතරයි. සමහර රහතන් වහන්සේලා ඉන්නවා ත්‍රිවිද්‍යා තියෙනවා, පුබ්බේ නිවාසානුස්සති, පෙර ජීවිත බලන්නත් පුළුවන්. ඊළඟට ආසවක්කේ ඥානය වගේම චුතුප්පාත ඥානෙ තියෙනවා. තවත් කෙනෙක් මැරිලා උපදින ආකාරය දකින්න නුවණ තියෙනවා. තව රහතන් වහන්සේලා කොටසක් ගැන තියෙනවා පංච අභිඥා. දැන් අර කියන මේ ඥානයන්ට අමතරව දිබ්බ චක්කු, දිබ්බ සෝත කියන ඥානේනොත් තව අමතරව පිහිටනවා. ඊළඟට ෂඩාභිඥා ඇති රහතන් වහන්සේලා හැටියට හඳුන්වනවා 이르දිවිද ඥාන, පරචිත්ත විඥානන කියන මේ අවබෝධයන් රසක් තියෙන රහතන් වහන්සේලා ඉන්නවා.
එතකොට මේ වගේ දැන් ලක්කන මහරහතන් වහන්සේ රහත් වුණාට උන්වහන්සේට අමනුෂ්‍ය පේන්නේ නැහැ. උන්වහන්සේ අහනවා මේ මුගලන් හාමුදුරුවෝ දැන් අහස දිහා බලාගෙන කල්පනා කරනවා මේ අමනුෂ්‍ය දිහා දැකලා මේ වගේ දුක් විඳින සත්වයෝ ලෝකේ ඉන්නව නේද කියලා. ඉතින් මුගලන් හාමුදුරුවන්ගෙන් අහනවා ලක්කන හාමුදුරුවෝ ස්වාමීනි ඔය කවුද දැක්කේ මොනවද බලන්නේ කියලා. උන්වහන්සේ බලනවා වටපිට. හැබැයි ලක්කන හාමුදුරුවන්ට පේන්නේ නැහැ. ඒ වෙලාවේ අහනකොට මේ මුගලන් හාමුදුරුවෝ කියනවා දැන් මෙතනදි මගෙන් අහන්න එපා. ඔය ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ ළඟදී ඇහුවොත් මං කියන්නම් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න හවස් වරුවේ පිණ්ඩපාතේ වන්දලා හවස වේළුවනාරාමයට ගියාට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ ඉස්සරහදී අර ලක්කන හාමුදුරුවෝ මේ ප්‍රශ්නේ අහනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද මේ පිණ්ඩපාතේ වඩිනකොට මොග්ගල්ලාණන් වහන්සේ මේ අහස දිහා බලාගෙන පුදුමයෙන් වගේ බලන් හිටියා. මොකක්ද කියලා මං අහනකොට එතනදී අහන්න එපා බුදුරජාණන් වහන්සේ ළඟදී විතරක් ඇහුවොත් මං කියන්නම් කියලා. ස්වාමීනි මොකක්ද මේ කියලා. එතකොට මුගලන් හාමුදුරුවෝ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අමුතුම විදිය අමනුෂ්‍යෙක් අහස යනවා දැක්කා කියලා. එතකොට එතන අමනුෂ්‍ය ගණනාවක් ගැන තියෙනවා. දැන් සමහර අය ඉන්නවා ඇඳගෙන ඉන්න ඇඳුම් ගිනි ගන්නවා කියලා. වස්ත්‍ර ගිනි ගන්නවා. මේ ශරීරයේම ගිනි දැල් විහිදෙමින් අහසේ ගින්දරක් වගේ පාවි යනවා. සමහර අමනුෂ්‍ය මුගලන් හාමුදුරුවෝ දකිනවා කර්මානුරූපීව මැවෙන ගිජුලිහිනියන් වගේ සත්තු පන්න ශරීරයට කොටමින් මේ ශරීරය ඇතුලේ තියෙන ඇටමිදුළු ආහාර කරගන්නවා. ඉතින් විලාපදිදී අහසේ පාවි යනවා. සමහරුන්ගේ ශරීරවල මස් කඩා හැලෙනවා කියලා. එතකොට මේ වගේ අය දැක්කා කියලා ඉතින් මුගලන් හාමුදුරුවෝ කියන ස්වාමීනි මෙන්න මේ වගේ අමනුෂ්‍යෙක් මන් දැක්කයි කියලා. ඒ කාරණේ කියනකොට බුදුරජාණන් වහන්සේ කියනවා මොග්ගල්ලාන ඔය සත්‍යය ඔయిత කලින් තථාගතයන් වහන්සේ දැක්කයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ කල් තියා දැක්කට උන්වහන්සේ දේශනා කරේ නෑ කියනවා මෙච්චර කාලයක් වෙනකන් නිහඬව හිටියා කියනවා සාක්කිකාරයෙක් මුණ ගැහෙනකන්. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මට සාක්කිකාරයෙක් ඉන්නවා කවුද මුගලන් හාමුදුරුවෝ දැකලා තියෙන්නේ. ඒ නිසා තථාගතයන් වහන්සේ මේ අමනුෂ්‍යය ගැන දේශනා කරනවා කියලා ඒ කෙනා කවුද මොන වගේ අකුසලයක්ද කරේ කාශ්‍යප බුද්ධ ශාසනය කරපු අකුසලේ ඊළඟට නිරේ වැටිලා දුක් විඳපු හැටි ඉතුරු අකුසලයේ ගෙවන්න പ്രേත ලෝකෙ ඉපදිච්ච හැටි සම්පූර්ණ ජීවිත කතාවක් බුදුරජාණන් වහන්සේ ඒව ගැන දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එතනදී පෙන්නනවා මහණෙනි බුදුරජාණන් වහන්සේ කලින් ওই අමනුෂ්‍යය දැක්කත් ඔය ගැන විස්තර නොකියුවේ බුදු කෙනෙක් බුදු මුවින් යමක් දේශනා කරපු දෙයක්. කවුරු හරි කෙනෙක් සැක කරොත් ඔහොම අමනුෂ්‍යයෝ ඉන්න පුළුවන්ද බුදුහාමුදුරුවෝ කියන දේ කොහොමද ඔහොම පිළිගන්නේ එහෙනම් අපිටත් පේන්න එපා කියලා දැන් ඔය වගේ සැක සංකා ඇති වුණොත් ඒ කෙනාට බොහෝ කාලයක් අහිත පිනිස දුක පිනිස හේතු වෙනවා කියලා. එතකොට අන්නේ නිසයි කියනවා බුදුරජාණන් වහන්සේ නොකිය හිටියා. හැබැයි දැන් සාක්කිකාරයෙක් ඉන්නවා. මුගලන් හාමුදුරුවෝ දැකලා අන්නේ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා කියලා විස්තර කරා. එතකොට අපිට පේනවා මේ රහත් තුනත් හැමෝටම අමනුෂ්‍යෝ පේන්නෙත් නැහැ. එතකොට ඒවා පේන අය ඉන්නවා. දැන් අපි ගත්තාම പ്രേතවත්තු කියලා ධර්මයේ තියෙන අමනුෂ්‍යයෝ ගැන 100 ගාණක් දේශනා. මෙවැනි සිදුවීම් එක්ක බලද්දී දැන් සාමාන්‍යයෙන් බුද්ධ දේශනාවේ පැහැදිලිව තියෙනවා නියත මිත්‍යා දෘෂ්ටිය බුදුරජාන් වහන්සේ විස්තර කරනවා කරුණු 10ක් ඇසුරේ. කෙනෙක් පිළිගන්නේ නැත්නම් ඒ කියන්නේ දානයක විපාකයක් තියෙනවා. ඊළඟට අපි කරන යහපත් පින් අතේ වැඩවල විපාකයක් තියෙනවා. කරන අප උපස්ථාන ආදී කටයුතු විපාක ලැබෙනවා. තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාකයක් තමන්ට එනවා කියලා කෙනෙක් පිළිගන්නේ නැහැ. මෙලවක් තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. මරණින් මත්තේ උපදිනවා කියලා පිළිගන්නේ නැහැ. ඊළඟට අම්මට සැලකුවාම විපාක ලැබෙනවා, පියාට සැලකුවාම විපාක ලැබෙනවා කියලා පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නන ඒවා නියත මිත්‍යා දෘෂ්ටි. හැබැයි ඒ අතර ඒ කරුණු 10න් 9 වෙනියට පෙන්නනවා යමෙක් ඕපපාතික සත්වයන් ලෝකේ උපදිනවා කියලා පිළිගන්නේ නැත්නම් එයත් නියත මිත්‍යා දෘෂ්ටිකෙක් කියනවා. එතකොට මේ ඔය අමනුෂ්‍යයෙක් වේවා, යක්ෂයෙක් වේවා, නිරිසතෙක් වේවා, දෙවියෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා මේ සියලු දෙනා ඕපපාතිකව පහළ වෙන සත්වයෝ. දැන් අපිට අපේ පියවියෙන් දකින්න පුළුවන් එක්කෝ මව් කුසකින් හරි විතරයක් ඇතුලෙන් හරි උපදින සත්වයෙක් ගැන විතරනේ අපි දන්නේ. ඊළඟට ওই තෙත් පරිසරයෙන් ඒත් ඉපදුනාට පස්සේ තමයි අපි දන්නේ මේ පණුවෝ හරි ඒ වගේ සත්තු ටිකක් උපදිනවා කියලා. හැබැයි ඕපපාතික උපත මේ පියවියෙන් බලන්න බෑ. ඔන්න ඕකයි දැන් බොහෝ දෙනෙක් ඕකට තර්ක විතර්ක කරන්න හේතුව දැන් හොයන්න උත්සාහ කරන්නේ මේ විද්‍යාත්මක උපකරණ වලින්නේ. එක්ක දුරේක්ෂකකින් බලනවා එහෙම බලන්න බෑ මේ අමනුෂ්‍යයෙක්ව. එක්ක අන්වීක්ෂයකින් හොයන්න හදනවා අන්වීක්ෂයෙන් හොයන්න පුළුවන් අමනුෂ්‍යයක්. අපේ හැමතුනේ මේ විදු ඇසට වඩා බොහෝම ඉහළින් මේ බුදු ඇස තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඥානෙ දැන් ඊළඟට දැන් ওই අලුත් කැමරා හදලා ওই හිරලියම් කියලා අලුත් කැමරාවක් ගෙනහල්ලා යම් සොහොන් වල එහෙම
පින්තූර ගහලා ඡායාවල් වගේ අල්ලගෙන තියෙනවා. හැබැයි ඉතින් මේ ඡායාවක් ඇල්ලුවද කොහොමද මේ පුද්ගලයාගේ සියලු විස්තර දැනගන්නේ? එහෙම පුළුවන් කමක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ඕපපාතික සත්‍යයන් ගැන දැනගන්න වෙනම ඥානයක් තියෙනවා. අන්න ඒකට තමයි කියන්නේ චුතූපාත ඥානෙ. ඊළඟට දිබ්බ චක්කු, දිබ්බ සෝත ආදී මෙවැනි ඥානයක් උපදවගත්ත කෙනෙකුට අන්න පුළුවන් කෙනෙක් මැරිලා උපදින ආකාරය දකින්න පුළුවන්. ඒ වගේ ඕපපාතික ආත්මවල පහළ වෙන හැටි දකින්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය හිතමු මෙහෙම. කොයි තරම් ඉහළට ඉගෙනගත්ත විද්‍යාඥයෙක් වුණත් මහාචාර්ය කෙනෙක් වුණත් විද්‍යාව ගැන කෙනෙක් මැරෙනකොට ඔහු දකින්නේ පියවි ඇහෙන් අර ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයෙන් දකින්න ටික විතරනේ. අපිට පේන්නේ කෙනෙක් මැරෙනකොට අර පණ ඇදලා හුස්ම නතර වෙනවා. ඊළඟට නාඩි අල්ලලා බලයි ඔන්න හෘද ස්පන්දනේ නතර වෙලා නාඩි වැටෙන්නේ නැහැ කියයි. දෘෂ්ටි පරාසය ශ්‍රවණ මේ වගේ ටිකක් අල්ලලා ඊළඟට ඇඟ සීතල වෙලා දර දඬු වෙලා ඔය කියන ලකුණු ඔස්සේනේ අපි කියන්නේ මෙයා මැරිලා කියලා. හැබැයි කෙනෙක් මැරෙනකොට එයාගේ මානසික ලෝකේ කර්මානුරූපීය විඥානේ බැහැර වෙච්ච හැටි උපත කරා ගිය හැටි විද්‍යාඥයාට පේන්නේ නැහැ. වෛද්‍යවරයාට පේන්නේත් නැහැ. ළඟ ඉන්න අයට පේන්නේත් නැහැ. හැබැයි අන්න ඒ දේ දකිනවා චුතූපපාත ඥානයක් උපදව ගත්ත කෙනා. අන්න ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේවා විද්‍යාත්මක උපකරණ වලින් අල්ලන්න පුළුවන් දේවල් නෙමෙයි. හිත දියුණු කරලා භාවනා කරලා ඇති කරගන්න ඥානයක්. අන්න ඒකටයි කියන්නේ චුතූපාත ඥානෙ. එතකොට එවැනි ඥානයක් උපදව ගත්ත කෙනෙක් තමයි දකින්නේ කෙනෙක් මැරිලා මේ ආකාරي ලෝකවල උපත කරා යන හැටි. ඊළඟට ඔය දැන් බය කියන එක ඇති වෙලා තියෙන බොහෝ වෙලාවට මම නම් හිතන්නේ මේ අර කෙනෙකුට නොපෙනෙන නිසා. දැන් අපි ගත්තාම සතර අපාය කියලා දුක් සහිත අකුසල් කරන අය උපදින තැන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. දැන් නිරේ ඒත් ඕපපාතිකව පහළ වෙන දෙයක්. නිරි සත්වය අපිට පේන්නේ නැති තැන. ඊළඟට තිරිසන් අපාය විතරයි අපිට පේන්නේ ටිකක්. අපි ජීවත් වෙන ලෝකේ ඉන්න තිරිසන් සත්තු ටික අපිට යමක් පේනවා. ඊළඟට අසුර අපාය ඒක අපිට පේන්නේත් නැහැ. බුද්ධ දේශනාවේ තියෙනවා මහා සාගරය ඇසුරු කරගත්ත අමනුෂ්‍ය කොටසක් තමයි අසුරයන් කියන්නේ. එතකොට ඒ අය ගැන අපිට පේන්නේත් නැහැ. ඊළඟට ප්‍රේතයන් ගැන අපිට පේන්නේත් නැහැ. දැන් අපි ඔය අපායවල වලින් අපේ ගෙදර අපි කූඹි හිටියා කියලා ගෙදර මිනිස්සු ගෙයි ඉන්න බය වෙනවද? ඒත් සත්ත්ව කොටසක්. ඊළඟට ගෙදර නොයේක් විදිහේ සත්ත්වෝ ඉන්නවනේ. බිත්තියක ගත්තා නොයේක් විදිහේ සත්ත්ව වර්ග ඉන්නවා. ඊටා කුඩා පුංචි සත්ත්වෝ ඉන්නවා. එතකොට තිරිසන් සතෙක් ගෙදර හිටියා කියලා මිනිස්සු ගෙදර ඉන්න බය වෙන්නේ නැහැ. හැබැයි මේ ගෙදර අමනුෂ්‍යෙක් ඉන්නවා කිව්වොත් කොච්චර බයක් ඇති වෙනවද? එතකොට මේ අර නොපෙනෙන දෙයක් නිසා මේ ජීවියෙක් ගැන බොහොම බයක් හිතේ උපදවාගෙන තියෙනවා. දැන් මේ බොහෝ දෙනෙක් ඔය බය නිසාම තමයි නොඑක් විදිහට ඔබතුමා සඳහන් කරා වගේ නොඑක් විදිහේ දේවල් වලට ගොදුරු වෙනවා. තමාලාවට දහස් ගණන් වියදම් කර ඊළඟට මේ අමනුෂ්‍යව පන්නන්න අමනුෂ්‍යව එලවන්න අපිට මේ එක්ක කොඩි වින කරලා හරි කියයි. සමහර වෙලාවට තියෙන දේපොළ නැත්තර නැති කරගෙන මහ පාරට ඇදගෙන වැටෙනවා මේවා පස්සේ දුවලා. ඒ නිසා විශේෂයෙන් ඔබ ධර්මානුකූලව මේ නොපෙනෙන බලවේගයන් කියන්නේ මොනවද? ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? කොහොමද අඳුනගන්නේ? ඒවෙන් බලපෑම් වෙන්න පුළුවන්ද කියන එක මං හිතන්නේ ඔබ හොයනවා නම් ධර්මානුකූලව බුද්ධ දේශනා තුලින්ම ඔබ හෙව්වොත් ඔබට නිවැරදිව මේ ගැන තේරුම් ගන්න පුළුවන්. එහෙමයි අපේ හාමුදුරනේ. කොපමණ තාක්ෂණික මෙවලම් දිනු කරත් සැබවින්ම ඒ කිසිවකින් බෑ මේ කියන අභ්‍යන්තරය පිළිබඳ වඩා හොඳින් අවබෝධ කර ගැනීමට ඒ සඳහා හැකියාව ලැබෙන්නේ චිත්තසංතානයේ සිත දිනු කිරීම පමණයි. අන්න ඒකයි මෙතන අවසාන නිගමනයකට එළඹෙන්නේ අපේ හාමුදුරනේ. එතනදී අපේ හාමුදුරනේ බොහෝ අවස්ථාවලදී දක්නට ලැබෙන දෙයක් තමයි പ്രേත වස්තු විමාන වස්තු වශයෙන් සඳහන් වෙනවා. මේ දෙවිවරුන් ඒ වගේම අමනුෂ්‍යයන් පිළිබඳව. එතනදී අපේ හාමුදුරනේ මේ අය සමහර අවස්ථාවලදී විවිධ බලවත් වීම විවිධ ශක්තියින් මත සිටින බවට සඳහන් වෙනවා. ඒ වගේම සමහර പ്രേත කොටස් සිටිනවලු අපේ හාමුදුරනේ මේ විවිධ ආකාරයේ උන්ට තියනවලු හැකියාවන්. ඒ හැකියාවන් මත ඒ පරාසයන් තුළ උන් ජීවත් වෙන ආකාරය දක්වලා ලැබෙනවා. ඉතින් ඇත්තටම එවැනි හැකියාවන් මත මොකද ගින්දර ජාලා තුලින් ගමන් කිරීමට සමහරට දැවැන්ත කොන්ක්‍රීට් කදම්බ අතරින් රිංගීමට සමහර ශාරීරික අභ්‍යන්තරයට කිඳා බැස ජීවත් වීමට මෙන්න මේ වගේ හැකියාවන් තිබෙනවලු. ඇත්තටම අපේ හාමුදුරනේ මේ പ്രേතයන් කියන මේ කොටස් බොහෝ වෙලාවට අපි අහලා තියෙන බුදුදහමට අනුව හැම අවස්ථාවෙදිම මේ සමස්තයක් විදිහට ගත්තාම මේ අය පව් නැත්නම් අකුසල් කරපු අය විදිහට. ඒතර මේ අකුසල් කරපු අයට කොහොමද මෙවැනි බලවත් වීමක් ඇති වෙන්නේ අපේ හාමුදුරුවෝ? ඔව් ඇත්තටම මම හිතන්නේ ඊටම වැදගත් ඒ ප්‍රශ්නේ. දැන් අපි ওই പ്രേත කොටස් ගැන ගත්තාම තියෙනවා ඔය නිජ්ජාම තන්හික කියලා പ്രേත කොටසක් ගැන සඳහන් වෙනවා. මුළු ඇඟම ගින්නෙන් දැවෙනවා කියන. ඒ කියන්නේ මේ ඇඟ කුසගින්න පිපාසය නිසා පිච්චෙනවා කියන.
හරියට මේ උපමාවකට පෙන්නනවා මේ උණ දළු ටිකක් කපලා රත් වෙච්ච ගලක් උඩ දැම්මට පස්සේ අර ඇකිලිලා යනවා රස්නෙට. අන්න ඒ වගේ මේ ප්‍රේතයන් උඩුබැලි අතට වැතිරිලා කෑ ගහනවා විලාප දෙනවා කියනවා කුසගින්න පිපාසය නිසා. හැබැයි කවුරුවත් දෙන පිනක් අනුමෝදන් වෙන්න පුළුවන් කමක් නැහැ කියනවා එවැනි ප්‍රේතයන්. ඊළඟට තියෙනවා කුප්පිපාසික කියලා වෙනම ප්‍රේත කොටසක් ගැන හඳුන්වනවා. ඒත් පිපාසයෙන් ඉන්නේ. ඊළඟට තියෙනවා මේ කුණුපාස කියලා ප්‍රේත කොටසක්. ඒ අයගේ ආහාර තමයි කියනවා මලකුණු. ඒ අය මලකුණු වල ඕජාව මිනි පුච්චනකොට අර උතුරලා යන උරුණු තෙල් ඊළඟට මිනි කුණු වෙනකොට ගලන ඕජාව මේ ගැබ් මල මේ වගේ අර කුණු මිනි කුණු මිනිස්යන්ගේ ශරීර වලින් හමන ඒ දුර්ගන්ධය තමයි කියන ආග්‍රහණය කළ කුසගින්න නිවා ගන්න. ඒ අයට කියන කුණුපාස කියලා. තව ධර්මයේ හඳුන්වන ගූතකාදක කියලා ප්‍රේත කොටසක්. ඒ අය අසූචි තමයි කියන ආග්‍රහණය කරන්නේ. අසූචි ආග්‍රහණය කරන අසූචි වලින් තමයි කියන ආග්‍රහණය කළ කුසගින්න පිපාසය නිවා ගන්න. ඊළඟට ඔය වගේ විස්තර කරගෙන යනකොට ධර්මයේ තියෙනවා මහිද්దిక කියලා දරුණු අමනුෂ්‍ය කොටසක් ගැන. එතකොට ඔන්න ඔය අයට එවැනි දරුණු අමනුෂ්‍යයන්ට මහා බල සම්පන්න හැකියාවක් තියෙනවා කියලා. එතකොට එවැනි සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා ඒ අයට අනාගතේ තමන් උපදින තැනක් පේනවා. පෙර ජීවිතක් පේනවා. එතකොට අපිට හිතෙන්නේ පෙර ජීවිත පේනවනම් මේක මහ ලොකු ඥානයක් නේ කියලා අපි හිතන්නේ. ඊළඟට අනාගතේ පේනවනම් මේක ලොකු දිවසක් නේ. ඉතින් මේ අමනුෂ්‍යෙක් කොහොමද මෙවැනි දිවස් ලැබුවේ කියලා අපි හිතනවානේ. පෙර භවයයි මතු භවයයි. පෙර භවයයි මතු භවයයි. හැබැයි එතන බලපුවාම ඒ අමනුෂ්‍යයා ඒ තුලින් විඳවනවා මිසක් ඒ තුලින් සැපයක් විඳින්නේ නැහැ. බොහොම ලස්සනට පේනවා ඒක සිදුවීමක් තියෙනවා. මහරහතන් වහන්සේ නමක් ඉදිරියේ ප්‍රේතියක් පෙනී ඉඳලා පින් ඉල්ලනවා. ඉතින් ඒ වෙලාවේ මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා උන්වහන්සේ මොකද කළේ? තමන්ගේ පාත්‍රයට දානේ පිරෙන කම්ම පිණ්ඩපාතේ කරලා ආරාමයට ගිහිල්ලා අනික් ස්වාමීන් වහන්සේලාට කියනවා ආයුෂ්මතුනි පාත්‍ර අරගෙන එන්න මම ආද ඔබ වහන්සේලාට දානයක් පූජා කරනවා කියලා. ඉතින් අනික් ස්වාමීන් වහන්සේලාගේ පාත්‍ර වලට තමන් පිණ්ඩපාතේ කරගත්ත දානේ ටික බෙදලා උන්වහන්සේ අර පින් අනුමෝදන් කරා. ඒ පින් බලාපොරොත්තු වෙන ඉන්න ප්‍රේතියට මේ පින් අනුමෝදන් වෙලා සුවපත් වේවා කියලා. දැන් මේ ප්‍රේතියට අර පින ලැබුණා. ලැබිලා අර පිපාසාව කුසගින්න නැති වුණා. හැබැයි උන්වහන්සේ ආයිමත් පින්ඩපාත යනකොට මේ ප්‍රේතිය පෙනී ඉඳලා පින් දෙනවා ස්වාමීනි ඔබ වහන්සේට බොහෝම පින් අයිති වෙනවා. ඔබ වහන්සේ දීපු පිනෙන් මගේ කුසගින්න පිපාසය සංසිඳුණා. මෙහෙම කියලා මේ ප්‍රේතිය තමන් කරපු අකුසලයේ කියන ස්වාමීනි මම මේ പ്രേත ලෝකේ ඉපදුනේ මම පෙර කරපු මේ වගේ අකුසලයක් නිසා මං කලින් මනුස්ස ලෝකේ හිටපු කෙනෙක් මම මෙන්න මේ වගේ පව්කම් කරා කියලා අර තමන්ගේ පෙර ජීවිත ගැන කියනවා. එතකොට මේ අමනුෂ්‍යයට පෙර තමන් කරපු අකුසලයේ දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ප්‍රේතිය කියනවා ස්වාමීනි තව പ്രേත ලෝකේ මට අවුරුදු 5යි කියන ආයුෂ තියෙනවා. ස්වාමීනි මේ අවුරුදු 5 අවසන් වෙනකොට പ്രേත ලෝකෙන් චුත වෙලා මම උපදින්නේ මහා නිරේ කියලා. ස්වාමීනි මහා නිරේ ඉපදිච්ච සත්‍යයන් විඳින දුක මට පේනවා කියලා මේ ප්‍රේතිය හඬා වැළපෙනවා. එතකොට අර රහතන් වහන්සේට පින් දීලා പ്രേතාත්මයේ තුල මේ කුසගින්න පිපාසෙ නැති කරාට අර නිරේ අනේක බලක්වන්න පුළුවන් කමක් නැහැ. ඒක Taman රැස් කරගත්ත කර්මය. එතකොට දැන් අපි හිතමු දැන් අනාගතය ගැන පේනවා. Taman තව අවුරුදු 5කින් මැරිලා නිරේ උපදිනවා කියලා පේනවා. ඒක නා බොහොම සතුටින් ජීවත් වෙනව නෙමෙයි මේ පෙනීමත් එක්ක. ඒක හරියට අර එල්ලුම් ගහට නියම වෙච්ච මිනිස්සයා දවසින් දවස දින ලං වෙනකොට එන්න මොනතරම් බයකින්ද ජීවත් වෙන්නේ. අන්න ඒ වගේ අර Taman තව අවුරුදු 5කින් නිරේ පහළ වෙනවා. නිරේට ඇදිලා යනවා කියලා දකින්න කෙනා දවස් ගෙවෙන්න මොනතරම් බයකින් විඳවනවද? මේවා අකුසල් විඳවන්න පහළ වෙච්ච හැකියාව. එතකොට බොහෝ වෙලාවට ওই ඕපපාතික සත්‍ය දැන් ගොරෝසු ශරීරයක් තියෙන අපිට මේ බිත්තියක් විනිවිදගෙන යන්න බෑනේ ගොරෝසු දෙයක් විනිවිද යන්න බෑ. හැබැයි සියුම් ශරීරයක් තියෙන කෙනෙකුට ඒ සියුම් ශරීරය මේක හරියට හුලඟක් වගේ. එතකොට මේ විඥාන ශක්තියක් තියෙනවා. සියුම් පංච උපාදානස්කන්ධයක්. සැනින් ඕන දිහාකට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට ගොඩ නැගිල්ලක් හෝ බිත්තියක් හෝ ඕනම ඝන දෙයක්කින් එහා විනිවිදගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. කුඩා සිදුරක්වත් පුංචි සිදුරක් වුණත් ඇති පොඩි ඒ අමනුෂ්‍යයෙකුට. අන්න ඒ වගේ මොකද ඔහුගේ ශරීරය ඊටාම සියුම් ශරීරයක් තියෙන්නේ. ඒක මේ සතර මහා ධාතුන්ගෙන් හැදුනට මේ සුළඟ වගේ. අන්න එවැනි කෙනෙකුට වේගෙන් මේ පරිසරය තුල එහිමේ ගමන් කරන්න පුළුවන්. හැබැයි ඒ කෙනා මේ මිනිස්සෙකුට වඩා සැපයක් විඳින කෙනෙක් නෙමෙයි.
එතකොට තමන් කරපු අකුසලයේ දකින්නවා කියන්නේ පෙර ජීවිත දකින්නවා කියන්නේ මේ පුබ්බේ නිවාසානුස්සති ඥානේ භාවනා කරලා ඉපදෙවුවා නෙමෙයි. ඒ පෙර කරපු අකුසලයයි පේන්නේ. ඒ අකුසලයේ පේනකොට ඒ ගැන හිතා විඳවනවා. ඊළඟට දැන් ওই අමනුෂ්‍ය අතර වුණත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා මහා බල සම්පන්න. ඊළඟට මධ්‍යම ආනුභාව අමනුෂ්‍යයෝ ඉන්නවා නීච අමනුෂ්‍යයෝ ඉන්නවා. දැන් ওই ආටානාටිය සූත්‍රයෙන් බොහොම ලස්සනට පැහැදිලි වෙනවා වෛශ්‍රවණ දෙවියන් තමයි මේ යක්ෂයන් පාලනය කරන නායක අධිපති දෙවියන්. වෛශ්‍රවණ දෙවියන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අමනුෂ්‍යයන්ගෙන් බොහෝ පිරිසක් බුදුරජාණන් වහන්සේට ගරු කරනවා. හැබැයි ඒ වගේම විශාල පිරිසක් තුනුරුවන්ට අගෞරව කරනවා කියලා. ඒකට හේතුව කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ප්‍රාණඝාතයෙන් වළකින්න කීවට මේ අමනුෂ්‍යෝ මේ යක්ෂයෝ කියන්නේ ප්‍රාණඝාතයට කැමති පිරිසක් කියලා. ඇයි අකුසල් කරලම නේ උපදින්නේ. ඒ අයගේ මනස හැම වෙලාවෙම ප්‍රාණඝාතයටමයි කියන යොමු වෙන්නේ. ඊළඟට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හොරකම් කරන්න එපා කියලා දහම් දේශනකොට අමනුෂ්‍යෝ කැමති හොරකම් කරන්න කියලා. ඒ නිසා ඒ අයට ඊට විරුද්ධ දෙයක් කියනකොට තරහ යනවා. බුදුරජාණන් වහන්සේ වැරදි කාම සේවනයේ දෙන්න එපා කීවට මේ යක්කු යක්ෂණිය අතර ඒ වැරදි කාම සේවනයේ දෙනවා. ඒ අය ඒවට කැමති. මොකද දුස්සීලකම් නිසාම තමයි ඔය උපදින්නේ. ඊළඟට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බොරු කියන්න එපා කීවට මේ යක්කු නිතරම බොරුවම තමයි කියනවා කියන්නේ. පේන්නේ නැද්ද ඔය වැහෙන අමනුෂ්‍ය කියන්නේ බොරුමනේ. එතකොට ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය වලට අමනුෂ්‍ය කැමතියි කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පන්සිල් රකින්න මේවෙන් වළකින්න කියනකොට දුස්සීලකම් කරන යක්කු ඒකට අකමැතියි කියනවා. අන්නේ නිසයි කියනවා බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට ධර්මයට අකමැති. දැන් බලන්න මනුස්ස ලෝකෙත් ඕකමනේ ස්වභාවයනේ. ධර්මයේ කියනකොට දුස්සීලය ධර්මයට අකමැතියි. මොකද තමන්ට වැරදි වැඩ කරගෙන තමන්ට අපරාධ කරගෙන තමන්ට පව්කම් කරගෙන තමන්ගේ ඒ වැරදි වැඩ කරගෙන ඉන්න පුළුවන්කමක් නැහැ ධර්මයේ බලවත් වෙන සමාජයක. එතකොට පංචශීලයේ ගැන කියනකොට අර වැරදි වැඩ කරන මිනිස්සයා ඒකට විරුද්ධ වෙනවා. අන්න ඒ වගේ අර දරුණු අමනුෂ්‍යෝ ඒකට අකමැති. ඒ අකමැති නිසා තමයි කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට මේ දරුණු අමනුෂ්‍යෝ කරදර කරන්න පුළුවන් කියලා. කොහොම ලස්සනට ඒකේ තියෙනවා ගච්ඡන්තෝ අනුගච්ඡේය. තමන් යනකොට තමන් අනුවම අර අමනුෂ්‍යය එනවා කියන. තිතෝ අනුතිතේය. තමන් නතර වුණොත් අර අමනුෂ්‍යයත් එයා එක්කම නතර වෙනවා. නිසින්නෝ අනුනිසීදේය. තමන් ඉඳ ගන්නකොට අමනුෂ්‍යය තමන් අනුව ඉඳ ගන්නවා කියන. තමන් නිදා ගන්නකොට සයානෝවා සයානෙය නිදා ගන්නවා තමන් අසුරෙම. හැබැයි එහෙම ළඟින් හිටියා කියලා මේ උදව්වට නෙමෙයි. කරදර කරන්න, හිරිහැර කරන්න, තමන්ට අවස්ථාවක් ආපු ගමන් අනතුරක් කරන්න, පරිගන්න තමයි මේ උත්සාහ කරන්නේ. අන්නේ වැනි වෙලාවක දෙවියන් සිහිපත් කළ උදව් උපකාර ඉල්ලන්න අපි උදව් කරන්නම් කියලා තමයි මේ ආටානාටි තියෙන බොහොම ලස්සන අපි වෙන මේ ගැන කතා කර යුතුයි. එතකොට අපිට මේවෙන් පේනවා මේ අමනුෂ්‍යයෙකුට මෙවැනි හැකියාවක් පිහිටන්නේ අකුසලයක් ගෙවන්න මිසක් තව තවත් කර්ම රැස් කරගන්න මිසක් මේ හිත දියුණු කරගන්න පුළුවන් තැනක් නෙමෙයි අමනුෂ්‍ය ලෝකේ කියන්නේ. එහෙමයි අපි හාමුදුරනේ. ද සැබවින්ම මිනිස්සයා කියන්නේ උස්. එහෙම නැත්නම් උසස් මනසක් තියෙනවා. නමුත් මේ උසස් මනසක් තියෙන මිනිස්යාගේ ශාරීරිය තුලටත් මේ සියුම් ශරීරයක් තියෙන අමනුෂ්‍යයන් ඇතුල් වෙනවා. එහෙම ඇතුල් වීම තුළින් අපි දකිනවා බොහෝ අවස්ථාවලදී මේ මිනිස්යන් බොහෝ විට 75%ක්ම ප්‍රතිශතයක් දක්නට ලැබෙන්නේ මේ අමනුෂ්‍ය වේසයෙන්. කොහොමද මේ මිනිස්සෙකුගේ බලවත් වූ මිනිස්සෙක් ළඟට මේ දුබල වූ නැත්නම් මේ පාපයෙන් යුක්ත වූ මේ අමනුෂ්‍යෙක් ඇතුල් වෙන්නේ? ඔව් ඇත්තෙම අපි මේ මනස උසස් නිසා මනුස්සයි කියවට හැමෝගෙම මනස උසස්ද කියලා දකින්න තියෙන මිනිස්සුන්ගේ ක්‍රියාවත් එක්ක. ඉතින් මේ ක්‍රියාව තුලින් ගත්තහම බොහෝ දෙනෙක්ගේ මේ අකුසල් කරන පාපී අකුසල් එක්ක තමයි බොහෝ වෙලාවට මේ අමනුස්සයෙකුට කෙනෙකුට හිරිහැරයක් කරන්න අනතුරක් කරන්න සිදුරක් අහු වෙන්නේ. එතකොට තමන් ධර්මයෙන් බලවත් නම් තමන් සීලවන්ත නම් තමන් මෛත්‍රිය වඩනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ එයාට අමනුෂ්‍යයෙකුට ලං වෙන්න බෑ. බොහොම ලස්සන දැන් ඔය ඇඟට ඇතුල් වෙනවා කියන එකටම බොහොම ලස්සන දේශනාවක් තියෙනවා. මේක තියෙන්නේ සංයුත්ත නිකායේ කුල සූත්‍රයේ. කුල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි ගෙව අර ගෙයි ජනේලයක් හරි දොරක් හරි කඩලා මුට්ටියක් ඇතුල් කරලා හොරකම් කරන හොරු ඉන්නවා කියනවා. ඉස්සර හොරු හොරකම් කරලා තියෙන්නේ ඉස්සල්ලාම ඇවිල්ලා රැයට ජනේලයක් හිමීට ඇරලා ලීයක දවටලා මුට්ටියක් ඇතුල් කරනවා කියලා. එතකොට හැංගිලා හරි ගැහුවොත් මුට්ටියටනේ වදින්නේ ඔළුව කියලා. අන්න ඒ වගේ මේ මුට්ටිය දාලා හොරකම් කරන හොරු කාන්තාව වැඩිපුර ඉන්න ගෙවල් වලට බය නැතුව ඇතුල් වෙනවා කියලා.
මොකද කාන්තාව වැඩිපුර ඉන්නවා නම් හොරු දන්නවා මේ ගෙදර හොරකම් කරන්න ලේසි. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ හොර කණ්ඩායම් පිරිමි වැඩිපුර ඉන්න ගෙවල් වලට ලං වෙන්නේ නැහැ කියන මුට්ටිය දාන්නෙන්නෙත් නැහැ ලං වෙන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය උපමාව කියලා කියනවා මහණෙනි අන්න ඒ වගේ තමයි කියනවා මෛත්‍රී සිත වඩන මෛත්‍රී භාවනාව දියුණු කරන කෙනාට අමනුෂ්‍ය ඇතුල් වෙන්නේ නැහැ කියනවා. එයා හරියට පිරිමි වැඩිපුර ඉන්න ගෙයක් හා සමානයි කියනවා. මෛත්‍රිය වඩන්න නැති හිත දියුණු නැති සීලයක් පිරිසිදු නැති කෙනාට අමනුෂ්‍ය ඇතුල් වෙනවා කිසිම බයක් සැකක් නැතුව අමනුෂ්‍යෙක් යාව ග්‍රහණය කරගන්න පෙළඹෙනවා කියලා. එතකොට අපිට පේනවා මේ ಗುಣධර්ම දියුණු නැති කෙනාටම තමයි අමනුෂ්‍යෙක් ඇතුල් වෙන්නේ. සමහර වෙලාවට පෙර අකුසල නිසා එන අමනුෂ්‍යය ඉන්නවා. ආත්ම ගණන් පස්සෙන් පන්නගෙන එනවා. එතකොට අපිට පේනවා මේ ධර්මයේ දියුණු කිරීම තුලම මේ අමනුෂ්‍යයන්ගෙන් එන පීඩා වලින් වළකින්න පුළුවන්. දැන් ඔය ආටානාටියෙම තියෙනවා ඒ වගේ අමනුෂ්‍යයෙක් ඇඟට ඇතුල් වුණොත් වෛශ්‍රවණ දෙවියන්ට කියන්න කියනවා. එතකොට දෙවියන්ට කියන්න කියන හැබැයි කියන්න ඕනේ මම මේ වගේ සීලාදී ගුණ ධර්ම රකින්න කෙනෙක්, මම මේ වගේ ධර්මයේ හැසිරෙන කෙනෙක්, මම මේ වගේ ධර්මයේ වඩන්න උත්සාහ ගන්න කෙනෙක්, මට ධර්මයේ දියුණු කරන්න කරදරයි. ඒ නිසා දෙවියනි මාව මේ අමනුෂ්‍යයෙන් ආරක්ෂා කළ මට උදව් කරන්න කියලා වෛශ්‍රවණ දෙවියන්ගෙන් ඉල්ලීමක් කරන්න කියලා. වෛශ්‍රවණ දෙවියෝ තමයි යක්ෂයන්ට අධිපති දෙවියන්. උතුරු දිශාව පාලනය කරන පාලක දෙවියන් හැටියට ධර්මයේ හඳුන්වනවා. එතකොට වෛශ්‍රවණ දෙවියෝ මේක සිදුවීමක් කියනවා ස්වාමීනි හැබැයි දෙවියන්ගේ කීමටත් පිටින් කරදර කරන දරුණු හිතුවක්කාර යක්කු ඉන්නවා කියලා. දැන් වෛශ්‍රවණ දෙවියන් යක්කුන්ගේ පාලකයා වුණාට දෙවියන් කියනවා කියලා හිතමු මෙයාට කරදර කරන්න එපා කියලා දෙවියන් අණ කරන. හැබැයි දෙවියන්ගේ අණට පිටින් කරදර හිරිහැර කරන දෙවියන්ගේ කීමවත් පිළිගන්නේ නැති දරුණු අමනුෂ්‍යයෝ ඉන්නවා කියලා. ඒක ස්වාමීනි මේ වගේ කියලා උපමාවක් කියනවා. දැන් රජගහනුවර සේනිය බිම්බිසාර රජුරෝ මොන නීති රීති දාලා තිබ්බත් මිනිස්යන්ගේ යහපතට ඒ නීති කඩන හොරු ඉන්නවා. වංචනිකයෝ ඉන්නවා, අපරාධකාරයෝ ඉන්නවා, මිනිමරුවෝ ඉන්නවා. අන්න ඒ වගේ තමයි කියන වෛශ්‍රවණ දෙවියෝ මේ වගේ දේවල් කරන්න එපා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන්ට හිරිහැර පීඩා කරන්න එපා කියලා කොයිතරම් කියලා තිබ්බත් මොනතරම් අණ දුන්නත් ඒ අණට පිටින් ගිහිල්ලා ශ්‍රාවකයන්ට හිරිහැර පීඩා කරන දරුණු හිතුවක්කාර අමනුෂ්‍යයෝ ඉන්නවා කියලා. එවැනි අයට බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනි එවැනි අයත් පාලනය කරන ක්‍රමයක් තියෙනවා කියලා. ඒ තමයි කියනවා යක්ෂ සෙම්පතිවරුන්ට වැඩේ පවරන්න කියලා. ආටානාටියේ තියෙනවා හඬනගා කියන්න කියනවා අයන් යක්කෝ ගන්හාති. මේ යක්ෂයෙක් මට කරදර කරනවා. අයන් යක්කෝ ආවිසති. මේ යක්ෂයෙක් මට ආවේශ වෙනවා. අයන් යක්කෝ හේටේති. යක්ෂයෙක් මට පීඩා කරනවා. අයන් යක්කෝ විහෙටේති. බලවත්ව පීඩා කරනවා. අයන් යක්කෝ හිංසති. මේ යක්ෂයා මට හිංසා කරනවා. අයන් යක්කෝ විහිංසති. බලවත්ව හිංසා කරනවා. අයන් යක්කෝ නමුංචති. මේ අමනුෂ්‍යයා මාව අතහැරලා යන්නේ නැහැ මට වද දෙනවා කියලා හඬ නගා කියන්න කියලා. ඒ කියන්නේ යක්ෂ සෙම්පතිවරුන්ට. ඒ අයගේ නම් පව ආටානාටිය සූත්‍රයේ තියෙනවා ඉන්ද්‍රෝ, සෝමෝ, වරුණෝ, භාරද්වාජෝ, චන්දනෝ, කාමසෙට්ටෝ, නින්නිගණ්ඩු, නිගණ්ඩුච, චිත්තසේන, ආලවක, ප්‍රජාපති මේ වගේ නම් ගණනාවක් තියෙනවා. අන්න ඒ අයට නම් කියා හඬ නගා කියන්න කියනවා. ඒ අය ධර්මාවබෝධය ලැබපු අයත් එතන ඉන්නවා. දැන් ආලවක කියලා අපි දන්නේ ආලවක සූත්‍රය තියෙන්නේ. මරණයටපත් වෙලා යක්ෂයන් පාලනය කරන දරුණු සෙම්පති දේවතාවෙක් කියලා ඉපදුනා. එතකොට ඒ වගේ තුනුරුවන් සරණ ගිය බොහොම තෙරුවන් ගැන පැහැදිච්ච අර යක්කුන්ට දඬුවම් කරන නායක සෙම්පති දේවතාවරු ඒ අයට වැඩේ පවරන්නේ. එතකොට ඒ අය මොකද කරන්නේ? අර හිතුවක්කාර අමනුෂ්‍යව අරගෙන ගිහිල්ලා දඬුවම් කරලා හරි මේ කෙනාව ආරක්ෂා කරනවා කියන්නේ. එතකොට ධර්මයේ අනුව බලනකොට පේනවා ඔය මොන තරම් දරුණු අමනුෂ්‍ය බලවේගයක් වුණත් ධර්මයේ තුල තියෙනවා ඒකෙන් ආරක්ෂා වෙලා අමනුෂ්‍ය බලවේගයෙන් ආරක්ෂා වෙන ක්‍රමය. ඒ නිසා අවශ්‍ය වෙන්නේ ධර්මයට අනුව ජීවත් වීමයි. ධර්මයෙන් මේකට පිළිසරණක් හොයන එක. එතනින් එහා දේවාල ගානේ ගිහිල්ලා හරි වෙනත් දේවල් පස්සේ ගිහිල්ලා හරි තවත් යකෙකුට කියලා හරි මේක අයින් කරගන්න උත්සාහ කරන්න ගියොත් වෙන්නේ කබලෙන් ලිපට වැටුණා වගේ. තවත් ලොකු අමාරුවක තවත් ලොකු ප්‍රශ්න ගොඩක පැටලෙනවා. ඒ නිසා මේ අමනුෂ්‍ය ප්‍රශ්නය කියන එකත් ඇත්තෙන්ම ලොකු අනතුරක්. ඒ නිසා තමයි ඔය අංගුත්තර නිකායේ තියෙන අනාගත පය සූත්‍රය. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි අනාගතය ගැන හිතලා බිය උපදවාගත යුතු කරුණු ටිකක් කියනවා. එතනින් මුලින්ම පෙන්නනවා මහණෙනි නිතර හිතන්න කියනවා කොයි මොහොතේ මාව දරුණු අමනුෂ්‍යයෙකුට ගොදුරක් වෙයිද දන්නේ. ඊට පෙර මම අප්‍රමාදීව ධර්මයේම වඩලා මේ භයානක සසරෙන් මිදෙනවා කියලා ධර්මාවබෝධයට මහන්සි ගන්න කියලා.
එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන ඉලක්කේ නිතර හිතන්න කියන මොන මොහොත වෙලාවක කවදා කොතනක දරුණු අමනුෂ්‍යයෙකුට මං ගොදුරු වෙයිද දන්නේ ඊට පෙර මං ධර්මය අවබෝධ කරනවා කියලා වීරිය කරන්න කියලා. ඒ නිසා මේ අමනුෂ්‍ය උවදුර මොකද අපිට දැන් මිනිස්සෙක් අපිට වෛර බැන්දොත් කවුරු හරි අසල්වැසියෙක් හරි තරහකාරයෙක් හරි නම් ජීවිත අනතුරක් තියෙනවා නම් මොනවා හරි මේ ඇන්ට්‍රියක් හරි දාන්න පුළුවන් නේ. ගිහිල්ලා අඩු ගානේ නීති මගින් හරි කටයුතු කරන්න පුළුවන් මොනවා හරි දෙයක්. නමුත් අමනුෂ්‍යයෙක්ගේ වෛරයක් බැඳලා මේ අමනුෂ්‍ය බලවේගයකට ගොදුරු වුණොත් මේකෙන් බේරෙන්න තියෙන්නේ ධර්මයේ දියුණු කරලා ධර්මයට පැමිණිලා මිසක් වෙන විකල්ප ක්‍රමයක් නැහැ. එහෙමයි අපේ හාමුදුරනේ. මේ වැඩසටහන නරඹන ඔබට මොකද හිතෙන්නේ? බොහෝ වෙලාවට මේ අමනුෂ්‍ය ලෝකයේ තුල මොනතරම් ගැඹුරු තැන් විග්‍රහ වෙනවද? ඉතින් මේ පිළිබඳව ඔබටත් යම් යම් අත්දැකීම් ඇති. අපි ඔබට මතක් කර සිටිනවා ඒ අත්දැකීම්නුත් අපට දැනුම් දෙන්න. ඒ වගේ ඔබට යම්කිසි ගැටලු තිබේ නම් ඒවාට විසඳුම් ලබා දීමටත් අපි සූදානම්ව සිටින්නේ. එහෙනම් අපි ඔබට මතක් කරනවා මේ මොහොතේදී ශ්‍රී ටීවී දුරකථන අංකය 0.0 94යි 711යි 88යි 78යි 98 0.0 94යි 711යි 88යි 78යි 98. ඉතින් මේ අංකයට ඔබට පුළුවන් ආමන්ත්‍රණය කරලා ඔබේ අත්දැකීම් අපිට කියන්නට. ඒ විතරක් නෙවෙයි මේ වැඩසටහන සමගාමීව ඔබට පුළුවන් ඔබගේ ගැටලු අප වෙත යොමු කරන්න. අපි ඒ සියල්ලටම ඔබට ඊටමත්ම සාර්ථක ඒ වගේම නිර්වද්‍ය පිළිතුරු ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ධර්මානුකූලව ධර්මදරෝ මෙවැනි උතුම් භික්ෂුන් වහන්සේලාගේ ඒ උතුම් සහාය පෙරදරි කරගෙන. ඉතින් එහෙමනම් කෙටි විරාමයකින් පසු නැවතත් අපි තව බොහෝ දෑ කතා කිරීමට බලාපොරොත්තු වෙනවා කරුවල එළිය වැඩසටහන තුලින්. හොඳයි. ඉතින් ඔබ මේ සුපුරුදු ආකාරයට රැඳී සිටින්නේ ශ්‍රී ටීවී තුලින් ඔබට ඉදිරිපත් කරන අපූර්වතම ත්‍රාස්‍ය බීතිය කුතුහලයේ ජුගුත්සා ජනකත්වයේ වගේම සත්‍ය මේ සියල්ල එකට කැටි කොටගත් අපූර්ව වැඩසටහන කළුවර එළිය වැඩසටහන සමග. ඉතින් අද දවසේ අපේ මැදිරියට ඔබ වෙනුවෙන්ම අපි කැඳවා තිබෙන්නේ ඔබ හොඳින් හඳුනන ඒ වගේම මේ ශාස්ත්‍රය පිළිබඳ වඩාත් හොඳ සුවිශේෂී ඥානයකින් සැදුම්ලත් පූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අපි හමුදුරනේ සාමාන්‍යයෙන් අමනුෂ්‍යයෙකු මිනිස් ශරීරය තුළට ඇතුළු වුණාට පස්සේ බොහෝ අවස්ථාවලදී මේ මිනිස් ශරීරයේ බොහෝ වෙනස් වීම් ඇති වෙනවා. සමහර අය පරලවීමක් වෙනවා. සමහර අය බොහොම වේගයෙන් ආරූඪ වෙනවා. සමහර අයගේ කටහඬ වෙනස් වෙනවා, ගැඹුරු වෙනවා. ඒ වගේම සමහරු සාමාන්‍ය සජීවී තමාගේ ස්වාභාවික ගති ලක්ෂණ වලට වඩා වෙනස් වූ ගති ලක්ෂණ පහළ වෙනවා. සමහර අවස්ථාවලදී පත් වෙන අමනුෂ්‍යයාගේ වයස් කාණ්ඩයට අනුව කටහඬ සහ හැසිරීම් රටාව ඇති වෙනවා. අපි හමුදුනේ මේ දේවල් කොහොමද මනුෂ්‍ය ශරීරයකට එක එල්ලේ ඍජුව බලපාන්නේ? ඔව්. ඇත්තම දැන් සමහර අමනුෂ්‍යය ඇඟට ඇතුල් වෙන්න බොහෝ දෙනෙකුට බෑ. සමහර අමනුෂ්‍යය කරන්නේ එයාට පිටින් ඉඳගෙන කරදර කරන්න බලන. එවැනි අමනුෂ්‍ය අතර ඔය තියෙනවා මං හිතන්නේ දැන් අපිට තොරතුරු එනවා නම් ඉදිරියට තොරතුරු වෙයි මේවා කතා කරනකොට බොහෝ දෙනෙක්ගේ සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා සූරන. මං හිතන්නේ ඔබතුමා ඔය ගැන හොයනවා නම් ඔබතුමා දකින්න ලැබෙයි. හරියට එවැනි සිදුවීම් තියෙනවා. සූරපු කෙනෙක් නෑ. එක පාරට සමහරව ඉන්නවා මෙහෙම බලනකොට මේ පැත්ත අදිනවා. අනිත් පැත්ත බලනකොට මෙහෙම අදිනවා. නියපොතු පාරවල් සමහරට සතෙක් සීරුවා වගේ ඇඟේ තියෙනවා. එතකොට මේ වගේ හිතා ගන්න බෑ කොහොමද මේ වෙන්නේ කියලා. එතකොට මේ වගේ සමහර අමනුෂ්‍යය පිටින් ඉන ඊළඟට තල්ලු කරනවා. සමහරු කියනවා මේ වාහන වලට එහෙම තල්ලු කරනවා, පඩිපෙළ වලින් තල්ලු කරනවා. එක පාරට කෙනෙක් තල්ලු කරා වගේ මේ වගේ අනතුරු සිදු කරනවා. එතකොට මේ වගේ අර පිටින් ඉඳගෙන සමහරුන්ට කරදර හිරිහැර කරලා එවැනි අනතුරු සිදු කරන්න උත්සාහ ගන්න අමනුෂ්‍ය කොටසක් ඉන්නවා. ඒ අයට අර ඇඟට ඇතුල් වෙන්න බැරි නිසා තමයි පිටින් ඉන්නේ. ඊළඟට ඇඟට ඇතුල් වෙන අමනුෂ්‍යයන්ගෙන සමහර අයන්ට ඒ තරම් ලොකු බලයක් නැහැ. එවැනි අමනුෂ්‍යෝ ඇඟකට ඇතුල් වුණත් ඇඟේ තියෙන ආහාරමේ ඕජාව උරා බොනවා. ඊළඟට ශරීරයේ ගලන දහඩිය, දුර්ගන්ධය, මල මුත්‍ර මේවා ආග්‍රහණය කරලා ඒවෙන් තමයි අර ඒ අමනුෂ්‍යයාගේ පැවැත්ම ආහාරය සපය ගන්න. එතකොට එවැනි අමනුෂ්‍යයෙකුට ලොකු දෙයක් අර කෙනාට කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අනතුර තමයි අමනුෂ්‍යයෙක් කියලා කියන්නේ ශරීරයක් ඇතුව ලොකුවට පිහිටියේ පේන්න හිටියේ නැති වුණාට මේ අමනුෂ්‍යයට අර මේ තියෙනවා එතනත් විඥාන ශක්තියක් තියෙනවා. විඥානයක් යම් තැනක බැසගත්තට පස්සේ ස්වභාවයේ ධර්මයේ විස්තර කරනවා. ඔය මේ දීඝනිකායේ තියෙනවා මහා ප්‍රධාන සූත්‍රය.
එතන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා විඥානයක් මව කුසක බැස්සට පස්සේ එතන නාම රූප හැටියට වැඩෙනවා කියලා. එතකොට අන්න ඒ වගේ විඥානයක් යම් තැනක බැස්සනම් එතන නාම රූප ධර්ම වැඩෙනවා. අන්න ඒ වගේ අමනුෂ්‍යයෙක් කොහේ හරි ඇඟේ එක්කෝ බඩේ හරි කොහේ හරි තැනක හැංගිලා හරි කාලයක් හිටියොත් වෙන්නේ එතන අර මස්දලු වැඩිලා වගේ සමහර වෙලාවට පිළිකා වගේ කරනවා. ඊළඟට යම් ගෙඩියක් වගේ එනවා. මෙතන යම් ආසාදනයක් ඇති වෙනවා. මේ වගේ නොඑක් විදිහේ ලක්ෂණ මතුවෙලා සමහරු කියනවා ඒ අයගේ ඇඟේ නිකන් ගෙඩියක් එහාට මෙහාට යනවා වගේ ඇඟේ ගුලියක් යනවා තේරෙන්නේ. සමහරට අපේ හැමෝටම මේක වෛද්‍ය විද්‍යාවට හසු නොවන දෙයක්. වෛද්‍ය විද්‍යාවට හොයන්න බෑ. මොන පරීක්ෂණ කරත් වෛද්‍ය විද්‍යාවට හොයන්න බෑ. එතකොට මේ වගේ ලක්ෂණ තියෙන සමහර අවස්ථා තියෙනවා. දැන් අපිට සමහර මුණ ගැහිලා තියෙනවා. ඒ අයට ඒ වගේ බඩේ ගෙඩියක් යනවා වගේ තියෙනවා. දැන් ওই වගේ එක පුද්ගලයෙක් මුණ ගැහුණා. හැබැයි පරීක්ෂණය කරලා ස්කෑන් කරලා බලනකොට කළු පාටට ගුලියක් වගේ වැටෙනවා බඩේ තියෙනවා. හැබැයි ඔපරේෂන් එකට අරගෙන එතන කපලා බලනකොට ඒ ගෙඩිය එතන නැහැ. ඊට පස්සේ ආයි ස්කෑන් කරලා බලනකොට අර ගෙඩිය තියෙනවා බඩේ තව පැත්තක. ඊළඟට එතනත් ඔපරේෂන් එක කරලා බලනකොට ඒ පැත්තේ නැහැ වෙන දිහා. ඇස් බැඳුමක්. ඉතින් බලන්න කොහොමද අන්තිමට මුළු ඇඟ හැමතැනම කපා ගන්න වෙන්නේ. එතකොට මේ වගේ හරි පුදුම විදිහේ වෛද්‍යවරුන්ට හොයාගන්න බැරි විදිහේ මේ අමනුෂ්‍ය බලවේග ශරීරය තුර ගමන් කරනවා. ඒ වගේ සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ අමනුෂ්‍යයන්ට ඇඟට ඇතුල් වෙලා අර තමන්ගේ විඥානය අමනුෂ්‍යයට ග්‍රහණය කරන්න පුළුවන් ශක්තිය තියෙනවා. එතකොට දුර්වල හිතක් තියෙන සමහර වෙලාවට හිතට වැඩිය පෙර කරපු අකුසල් බලවත් නම් අමනුෂ්‍යයා ඊට වැඩිය බලවත් වෙනවා. අමනුෂ්‍යයා සම්පූර්ණයෙන් තමන්ගේ පාලනයට අර පුද්ගලයාව ගන්නවා. අරගෙන තමන් ග්‍රහණය කරගන්න. ඇත්තෙන්ම වර්තමානයේ තුල බොහොම අවාසනාවන්ත තත්ත්ව විශාල වශයෙන් තියෙන. දැන් ගොඩක් දෙනෙක් ඇත්තටම අපි මේ මොනවා කතා කරත් මරණාසන්න වෙනකොට විශාල පිරිසක් දරුණු අමනුෂ්‍යයන්ට වර්තමානයේ ගොදුරු වෙනවා. ඒක ඔබ හොඳට හොයලා බලන්න. ඔබට මේ වැඩසටහන් ඉදිරියට අහගෙන ඉන්නකොට තේරෙයි මොන තරම් මේ අමනුෂ්‍යයන්ට අපි ගොදුරු වෙනවද කියලා. මේ ළඟදි මට අම්මා කෙනෙක් කතා කරා. මේ අම්මා කතා කරලා කියනවා අනේ හාමුදුරනේ අපේ අම්මට දැන් අවුරුදු 81යි කියලා. දැන් බත් කන්නේ නැහැ කියලා පිඟානට ගහනවා කියනවා. වතුර බොන්නේ නැහැ කියලා වතුර වීදුරට ගහලා විසි කරනවා කියනවා. ඉල්ලන්නේ මොනවද? මට අමු මස් දියම්, මට අමු ලේ දියම් කියනවා. මේ දරුවෝ කියනවා අනේ හාමුදුරනේ අම්මට පහුගිය දවස් 2-3 වතුර වීදුරුව දුන්නේ අපි රතු වල ගෙඩියක් මිරිකලා වතුර රතු පාට කරලා දුන්නා කියලා. එතකොට අර වීදුරු අත් දෙකෙන් අල්ලගෙන දැන් මේ ලේ බොනවා කියලා හිතාගෙන බීගෙන යනවා කියවර වතුර ටික. මං කිව්වා ඉතින් ওই මට්ටමෙන් නම් අපි කොහෙද ගොඩ දාන්න පුළුවන්කමක් නැහැ. පිරිත් ටිකක් හරි ඇහෙන්න දාන්න කියලා. අනේ හාමුදුරනේ පිරිත් දාපු එලේ ඉඳන් ගෙදර හූ තියනවා කියලා. ඕක වහපිය මට ඉන්න බෑ මගේ ඇඟ දනෝ කිය පිරිත් දාපු එලේ ඉඳන් ගෙදර හූ තියනවා කියලා. එතකොට බලන්න මේ අවුරුදු 80 81 වෙනකොට දරුණු අමනුෂ්‍යයන්ට ගොදුරු වෙනවා. බලන්න බොහෝ දෙනෙක් දැන් හිත දුර්වල වෙනකොට අපේ සිහිය කියන්නේ මනසට තියෙන රැකවරණය. මේ හිත දියුණු කරනකොට භාවනා කරනකොට සිහිය වැඩෙනවා. ඒක තමයි ධර්මයේ උගන්වන්නේ ඉන්ද්‍රියක් බවට තමන්ගේ හිත දියුණු කරන්න කියනවා. ඔය පංච ඉන්ද්‍රිය ධර්ම වල තියෙනවා සද්ධා, විරිය, සති. සති කියන්නේ සිහිය. සිහිය ඉන්ද්‍රියක් බවට වැඩුණාම සති ඉන්ද්‍රිය කියලා ධර්මයේ උගන්වනවා. ඊළඟට මේ සිහිය තවත් දියුණු කරනකොට සති බලය බවට පත් වෙනවා. තවදුරටත් දියුණු කරනකොට ධර්ම අවබෝධය ඉලක්ක කරගෙන සති සම්බොජ්ජංගය කියනවා. නිවන අරමුණු කරලා සිහිය වැඩෙනවා. හැබැයි අපි සිහිය දියුණු කරේ නැත්නම් වයසට යන්න කල්පනාව නැති වෙනවා. සිහි කල්පනාව දුර්වල වෙනවා. කෙනෙක්ගේ සිහිය දුර්වල වුණොත් මරණාසන්න මොහොතේ අර ඥාති ප්‍රේතයන් දරුණු අමනුෂ්‍යයන් වට වෙනවා. බොහෝ දෙනෙක් කියනවා අපිට මැරිච්ච අම්මා පේනවා කියන, මැරිච්ච තාත්තා පේනවා කියන, මැරිච්ච ආච්චි කොණ්ඩේ කඩාගෙන ඇවිල්ලා මෙහෙ වරින් දුවේ කියලා අඬ ගහනවා. සමහරු කකුලෙන් අදිනවා කියන, බෙල්ලෙන් අදිනවා කියන. එතකොට හැබැයි දරුවන්ට පේන්නේ නැහැ, වෛද්‍යවරුන්ට පේන්නේ නැහැ, මිසීලට පේන්නේ නැහැ. සමහර දරුවෝ බනිනවා පිස්සු ධම්ම එහෙනම් අපිටත් පේන්නේ නැහැ කියලා. හැබැයි යන මනස දුර්වල වෙච්ච කෙනාට පේනවා. අන්න අතන ඉන්නවා, අන්න අතන්ට ගියා, මෙතනට ගියා කියලා සමහරු පෙන්නනවා. මරණාසන්න වෙලාවේ. එතකොට මේ දරුණු අමනුෂ්‍යයෝ අර මරණාසන්න කෙනාට ලං වෙලා ඒ අය බය කරනවා. තමන් ඉන්න තැනට ඇදලා ගන්න අමනුෂ්‍යයෙක් ගොදුරක් කරගන්න උත්සාහ ගන්නවා. ඒ නිසා වර්තමානයේ ඔබ හොඳට හොයලා බලන්න මේ සමාජයේ ධර්මයේ දියුණු කරගත්තේ නැති විශාල පිරිසක් මරණ මංචකේ අමනුෂ්‍යයන්ට ගොදුරු වෙනවා.
එහෙම අපේ හැමදෙන්නේ දැන් බොහෝ අවස්ථාවලදී අපිට දක්නට ලැබෙන දෙයක් තමයි උගත්කම, බුද්ධිමත්භාවය, විචක්ෂණ ඥානය බොහෝ තියෙනවා. ආචාර්ය මහාචාර්යවරුන් නමුත් වයසට යන යනකොට මේ අයගේ සිහිය වෙනස් වෙලා ඒ අය සාමාන්‍යයෙන් බොහෝ අවස්ථාවලදී වෙනි අමනුෂ්‍යයන්ට ගොදුරු බවට පත් වෙනවා. ඒක බොහෝ විට දක්නට ලැබෙනවා වර්තමාන සමාජය තුළ ඔබ වහන්සේ පැවසු ආකාරයට. එතෙන්දී වැදගත්ම දේ වෙන අපේ හැමදෙන්නේ බොහෝ අවස්ථාවලදී මේ සිහිය මනා ලෙස වර්ධනය කර ගැනීමට හැකියාව තිබෙන්නේ භාවනාවෙන් පමණයිම නේද අපේ හැමදෙන්නේ? ඔව් මම හිතන්නේ ඔබතුමා සඳහන් කරපු කාරණේ ඊටාම වැදගත්. අපි නම සඳහන් කළ යුතු නෑ මේ රටේ හිටපු ප්‍රසිද්ධම මහාචාර්යවරයෙක්. මරණයට පත්වෙච්ච ආකාරය මට ස්වාමීන් වහන්සේ නමක් කියා හිටියා. උන්වහන්සේ පිරිත් නූලක් ගැට ගන්න ගිහිල්ලා ඒ වෙලාවේ අසූචි කරලා තමන්ගේ ඇඟ පුරා ගාගෙන ඇඟේ ඇඳුමක් නැතුව අන්තිමට ඉස්පිරිතාලේ අත් දෙකයි කකුල් දෙකයි බැඳලා තිබ්බේ කියෝ. කතා කරන්න බෑ කුණුහරුප කියනවා. කෑ ගහනවා හූ තියෙනවා. එතකොට මේ වගේ අර මොන මහාචාර්යකම්ද එතකොට. බලන්න මේ මහාචාර්ය වෙච්ච කෙනා මේ තරම් උගත්කමක් තිබ්බ කෙනා මරණාසන්න මොහොතේ සිහි මුලා වෙච්ච හැටි. එතකොට අපිට පේනවා කොච්චර උගත් උනත් මොන උපාධිය ගත්තත් සිහිය වැඩෙන්නේ නැහැ. සති ඉන්ද්‍රිය ඇති වෙන්නේ සතර සතිපට්ඨානෙන් විතරයි. ඒ නිසා තමයි දැන් සතර සතිපට්ඨාන සති කියන්නේ සිහිය. සිහිය දියුණු කරන ක්‍රම තමයි භාවනාවෙන් තියෙන්නේ. මොන පොත කියුවත් මොන උපාධිය ගත්තත් මොන පරිශ්‍රණය කරා සිහිය දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා බුද්ධ දේශනාවේ තියෙන විදිහට සිහිය වඩලා භාවනාවක් කරගත්ත කෙනෙක් විතරයි මරණාසන්න මොහොතේ සිහි මුලා නොවි හොඳ සිහියෙන් මරණයටපත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා සිහියෙන් මැරෙන්නත් හිත දියුණු කරලා සිහිය දියුණු කරගත්ත කෙනෙකුට තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. එහෙම නැත්නම් බොහෝ සමහරුන්ට භාවනා කරලා නැති අය වුණත් කලාතුරකින් ඉන්නවා පෙර පින බලවත් නම්. පෙර සසරේ ලොකු පිනක් කරපු කෙනෙක් නම් මරණාසන්න මොහොතේ හොඳ සීනුවණින් මැරෙන අය ඉන්නවා. භාවනාවක් නොකරපු අය. හැබැයි බොහෝ දෙනෙක්ගේ පින වයසට යන්න අකුසල් බලවත් වෙනකොට ගෙවිලා අවසන් වෙනවා. පින ගෙවිච්ච ගමන් අකුසල් බලවත් වෙනකොට සිහි කල්පනාව දුර්වල වෙනවා. දැන් නිකන් හිතන්න මිනිස්සෙකුගේ සිහිය මුලා වෙන්න ආයි වයසට යන්න අවශ්‍යත් නැහැ. දැන් අපි ওই මානසික රෝහල් වලට ගිහින් බැලුවොත් වෛද්‍ය උපාධිධාරීන් ඉන්න පිස්සු හැදිච්ච අය. ඉංජිනේරු උපාධිධාරියෝ ඉන්න පිස්සු හැදිලා ඇඳන් වල ගැට ගහපු මිනිස්සු. එතකොට මේ වගේ මේ රටේ හැම ශේෂ්ත්‍රයකම අපි උගත් කියලා පිළිගන්න අයත් නූගත් කියලා පිළිගන්න අයත් හැමෝටම අපිට තේරෙනවා සිහිය දියුණු කරලා නැත්නම් භාවනාවක් හරියට දියුණු කරලා සතර සතිපට්ඨානෙ වඩලා නැත්නම් ඔබතුමා සඳහන් කරා වගේ බොහෝ දෙනෙකුට වයසට යනකොට මරණාසන්න වෙනකොට සිහි කල්පනාව නැති වෙනවාමයි. අපි හැමදෙරනේ බොහෝ අවස්ථාවලදී සතිය වර්ධනය කරගන්නත් ඒ වගේම සිහිය විකල් කරගන්නත් කාලයක් වකවානුවක් නැහැ ඔය කියන විදිහට. ඉතින් ඒ වගේම මේ සඳහා ඕනෑම කාලයක Tamanට හැකියාව තිබෙනවා අදාළ ක්‍රමවේදයන් අනුගමනය කිරීමට. එතෙන්දී අපි හැමදෙරනේ බොහෝ අවස්ථාවලදී මේ අමනුෂ්‍යයන්ට බියවීම නිසා බොහෝ දෙනාගේ මේ සිහි විකල් වීම වැනි තත්ත්වයන් නැති වෙනවා. ඒ විකල් වීම තුලින් ඔවුන් යම් යම් ආකාරයේ කටයුතු කරනකොට මේ තොවිල්, යාග හෝම, ශාන්ති කර්ම මේ වගේ දේවල් වලට එළඹෙනවා. ඒකට මේ වගේ අවස්ථාවන් තුලින් කොහොමද මේ සිහි විකල් වුණු කෙනාගේ සිහිය නැවත ප්‍රකෘති தත්තට ගන්නෙ? ඇත්තට මේ තොවිල් වැනි දේවල් වලින්, බලි තොවිල් වැනි දේවල් වලින් ශාන්ති කර්ම, යාග හෝම, යන්ත්‍ර මන්ත්‍ර මෙන්න මේ දේවල් තුලින් හැකියාවක් තිබෙනවද? මානසික යම් කිසි ප්‍රයෝගයක් උපක්‍රමයක්ද නැත්නම් මේ තුල වෙනත් ශාස්ත්‍රීය ගැඹුරු පැතිකඩක් තියෙනවද අපේ හැමෝටම? ඔව් ඇත්තෙන්ම එතන නම් තියෙන්නේ මානසිකව මේ පුද්ගලයාට ඇතිවෙච්ච යම් කිසි අර පුහු බියක් බොහෝ වෙලාවට එවැනි දෙයක්. එක්ක කවුරු හරි බය කරලා මොකක් හරි දෙයක් දැක සමහරට ඇත්තටම අපි ගම මිනිසෙක්ම දැක්කා කියලා. නමුත් දැක්කට පස්සේ යම් බයක් ඇති වෙනවා. එතකොට මේ ශාන්ති කර්ම වලින් හරි එහෙම හරි මේ ඇත්ත අමනුෂ්‍යයෙන් නෙමෙයි මේ වගේ වෙස්වලා ගත්ත කෙනෙක් කියලා අර වගේ ඒ පුද්ගලයාගේ මනසට ඒ බය කරලා ඒ වගේ දේවල් නොඑක් විදිහේ බලිතොයිල් කරලා අර හිතේ තියෙන මේ අර පුහු බිය හිතෙන් අයින් කරන දෙයක් තමයි ඔය වගේ දේවල් වලින් කරන්නේ. නමුත් දැන් අපි ගත්තාම මොන තරම් තොইল කරත් හොඳ කරගන්න බැරි අමනුෂ්‍ය බලපෑම් කොච්චර තියෙනවද? එතකොට දරුණු අමනුෂ්‍යයෙකුට හැබෑවටම ගොදුරු වුණොත් ඔය මොන තොইল කරත් දැන් ඔයවට ලක් වෙච්ච අය තමයි විස්තර කියන්නේ. අපි මේ තරම් තොইল කරා කියන, අපි මේ තරම් නැත්තර නැති වුණා කියන, ඉඩ කඩම් විකුණලා, ගෙවල් විකුණලා කොඩි වින දැන් 50ක් විතර කැපුවා කියනවා. හැබැයි මේ මොනවා කරත් ප්‍රශ්නේ එතනමයි. එතකොට අපිට පේනවා මොන තොইল කරත්, මොන තරම් කොඩි වින කැපුවත්, මොන තරම් දේවාල ගානේ ගියත් තමන් ගුණධර්ම දියුණු කරගෙන තමන් ධර්මයේ දියුණු කරගෙන නැත්නම් අමනුෂ්‍යය එතනමයි. අන්තිමට පොහොසත් වෙලා තියෙන්නේ අර දේවාලේ හිටපු මේ කට්ටන්ඩිය ටික විතරයි. ඒකෙන් යමක් ගොඩ නගාගෙන තියෙන. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් වලට අහු වෙන්නේ නැතුව මම හිතන්නේ ඔබ ධර්මයේම පිළිසරණ කරගෙන ධර්මයෙන් දියුණු කරගන්නවා නම් බොහෝ දුරට
අමනුෂ්‍ය බලවේග වලින් මිදෙන්න ධර්මයෙන් ඔබට පිළිසරණක් හොයාගන්න පුළුවන්. එහෙමයි අපේ හාමුදුරනේ. දැන් බොහෝ වෙලාවට අපිට සමාජයේ දක්නට ලැබෙනවා සමහර උදවිය යම් යම් ආකාරයේ වරම් ලබනවා. ඒ වරම් ලැබීමේදී කියනවා මට වරමක් ලැබුණා මගේ ඥාතියගෙන් වෙදකම සඳහා බෙහෙත් ඖෂධ ලබා දෙනවා. තවත් කෙනෙක් කියනවා ඥාන වරම ලැබුණා කියලා. තව කෙනෙක් කියනවා මුඛ වරම ලැබුණා කියලා. මේ ආදි වශයෙන් තව කෙනෙක් වෙනත් ආකාරයක ශාස්ත්‍රීය කටයුතු එහෙම නැත්නම් ඔය ජ්‍යොතිෂය වැනි කටයුතු වලට වරමෙන් ඉෂ්ට සිද්ධ කරනවා. සමහරු නිමිති බලනවා. මේ දේවල් වලට තමන්ගේ ඥාතියෙක් හෝ නැත්නම් සහසම්බන්ධ කරගන්නා භූත බලවේගයක් තුලින් ඉෂ්ට සිද්ධ කරනවා. අපි අහලා තිනවා කරණ මුණ්ඩය, කුණ්ඩලිය වැනි දේවලුත් මේ තියෙනවා කියලා ඔය ශේෂ්ත්‍රය තුල. මෙන්න මේවා තුලින් ඇත්තටම අපේ හාමුදුරනේ පුළුවන්කමක් තියනවාද මේ ඒ සම්බන්ධ වෙන භූතය, ආරූඪ වෙන භූතයාගේ පෙර භවයේ තිබෙන හැකියාව මේ භවයේ තෙලසෙම්ම තිබිලා ඒ තුලින් මේ ග්‍රහණය වෙන ග්‍රාහකයාට ඒ තුල යම්කිසි බලපෑමක් ඇති කරන්නේ. ඔව් ඇත්තෙම දැන් බොහෝ වෙලාවට උතන වෙන්නේ ඔය සාත්තර කියන ඒවා වගේ සමානලා නැති වෙච්ච දේවල් බොහෝ වෙලාවට ගිහින් අහන්නේ මේ ගේ කොතනද තියෙන්නේ, ගෙදර කී දෙනෙක් ඉන්නවද, ගෙට හැරෙන්නේ කොතනින්ද, ගේ ඉස්සරහා මේ කිරි ගහක් තියෙන ඕවනේ අහගන්නේ. ඉතින් ඕක අහගන්න ගිහිල්ලා අමනුෂ්‍යයෙන් අහගන්නකොට අමනුෂ්‍යය කියන්නේ තමන්ගේ හිත කියවන්න පුළුවන් අය. අමනුෂ්‍යයට සැනින් එතනට ගිහිල්ලා විස්තරේ බලාගෙන ඉන්න පුළුවන් කෙනෙක්. ඒ වගේ සියුම් කෙනෙක්. ඒ වගේ කෙනෙක් ළඟට ගිහිල්ලා විස්තරේ අහනකොට තමන්ගේ හිතේ තියෙන දේම තමන් අහන දේම දැනගෙන අර අමනුෂ්‍යය විස්තරේ කියනවා. එහෙම නැත්නම් ගිහින් බලලා ඇවිල්ලා කියනවා. එතකොට අමනුෂ්‍යයෙකුට ඒ හැකියාව තියෙනවා. හැබැයි අමනුෂ්‍යයන්ට ඔය අනාගතය ගැන කියන ඒවා වරදිනවා. බොහෝ වෙලාවට අනාගතය ගැන අමනුෂ්‍යයන්ට කියන්න බෑ. මේ නැති වෙච්ච දෙයක්, අතීතේ වෙච්ච දෙයක් කවුරු හරි ගැන ඒ වගේ විස්තර ටිකක් කිව්වත් හැබැයි තමන් දැන් අපි ගමු හොරා කියලා වෙන කෙනෙක් ගැනම හිතාගෙන විශ්වාසයෙන්ම ගිහින් අපි ඇහුවා කියලා අමනුෂ්‍යයා කියන්නේ අපේ හිතේ තියෙන දේ අරමුමයි හොරගම් කරේ කියලා වෙන මනුස්ස අපි විශ්වාස කරන කෙනාම සමහරලා අල්ලලා දෙනවා. එතකොට මේකෙන් අපිට පේනවා අපේ හිතේ තියෙන දේම තමයි බොහෝ වෙලාවට එතනින් කියවෙන්නේ. ඊළඟට අර ඔබතුමා සඳහන් කරා වගේ බොහෝ අමනුෂ්‍යයෝ වරන් දෙනවා කියලා උත්සාහ කරන්නේ කාගේ හරි ඇගකට රිංගගෙන එතනින් ජීවත් වෙන්න යැපෙන්න ක්‍රමයක් හොයනවා. මේ ඔය මගේ භාවනා වැඩසටහනක් වෙලාවේ එක අම්මා කෙනෙක් ඇවිල්ලා විවේක වෙලාවේ මාව හම්බෙලා කිව්වා හාමුදුරනේ මට දැන් ලෙඩ සනීප කරන්න පුළුවන් කියලා. මම ඒසක මේ සාමාන්‍ය අවුරුදු 50ක විතර මම ඇහුවා කොහොමද ඉතින් අම්මා? නෑ මට මේ වරමක් දුන්නා කිව්වා. මං කිව්වා කවුද වරම දුන්නේ? මේ මැච් ආච්චි ඉනෙන් ඇවිල්ලා කීවලු අච්චම්මා මේ කිව්වලු දුවේ ඔබ මේ වරම ගනින් ඔබට මෙහෙම දෙ සනීප කරන්න පුළුවන් ඔබට මේ වගේ දෙයක් ලැබෙනවා මේක ගන්න කියලා. ඉතින් මම ඒ වරම ගත්තා කිව්වකට. දැන් මට ලෙඩ සනීප කර මං කිව්වා දැන් කවුද දැන් ඇඟේ ඉන්නේ ආච්චිනේ. මම ආච්චි මේ වෛද්‍යවරියක් කියලා. නෑ එහෙම කෙනෙක් නෙමෙයි කිව්වා. එතකොට මං කිව්වා මිනි මරන්න ලෑස්ති වෙන්න එපා කියලා. දැන් බලන්න මෙලෝ දෙයක් නැතුව මේ ඉදර උ යාපියාගෙන හිටපු ආච්චි මැරුණාට පස්සේ කොහොමද මේ වෛද්‍යවරියක් ගත්තද මැරිලා. මැරිච්ච ගමන් කාගේ හරි ඇඟට රිංග ගන්නවා මේ බෙහෙත් කරන්න කියලා. කොහේ හරි තියෙන එක්කෝ මොනවා හරි බේත් ටිකක් ගෙනහලා සමහරව ඉන්නවා සමහර දරුණු අමනුෂ්‍යයෝ ඉනවා අර කෙනෙක් බැලුමට මේක හාස්කම් වගේ පේනවා. කොහේ හරි තියෙන කුඩු ටිකක් ගෙනහලා පේන දානවා. එතකොට ඒ වගේ දරුණු අමනුෂ්‍යයෝ ඉන්නවා. කොහේ හරි තියෙන දෙයක් ගෙනහලා දෙන්න පුළුවන්. එතකොට මේ වගේ සමහර බෙහෙත් හේත් කියලා කියන දැන් ඔය කොත්තමල්ලි ඔය වගේ දේවල් කොච්චර කිව්වත් ඕක විසලා මැරෙන්නේ නැහැ මිනිස්සේ. අපේ ආවුතරේ මනුස්ස ලෝකෙත් එහෙම දේවල් තියෙනවා. ඒ වගේ අන්න ඒ වගේ ඔය සිංහල බෙහෙත් වල තියෙන කවුරුත් මේ ෆාමසි එකකින් ගන්න කියලා මෙහෙම ලියලා දෙන්නේ නැහැ නේ ඔය බුතේ ඇවිල්ලා. එතකොට අර තියෙන සිංහල බෙහෙත් ඔය මොනවා හරි කසාය වල ටිකක නම් ටිකක් කියාගෙන යනවා. ඕක කවදාවත් අපිට විස වෙන දෙයක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම මැරිච්ච අමනුෂ්‍යයෙක් කියන්නේ බොහොම දුර්වල කෙනෙක්. බොහොම අසරණ වෙච්ච කෙනෙක්. අනුන්ගේ පිනක් අරගෙන යැපෙන්න පුළුවනුත් ඊටාම සුළු පරදත්තූප කියන ප්‍රේතයෙකුට විතරයි. එතකොට එවැනි අසරණ වෙච්ච දුගතියකට වැටිච්ච ප්‍රේතයෙක් ඇඟට අරගෙන තමන් කොහොමද තව කෙනෙකුට පිහිට වෙන්නේ? ඒ නිසා එවැනි අමනුෂ්‍ය බලවේග වලින් බොහෝ වෙලාවට වෙන්නේ තමන් ටික කාලයක් ওই බොරුව කරගෙන යයි. හොඳට බලන්න දැන් ලංකාව තුල බලන්න ඉටින් විට නිකන් අර අමුතු බලවේග ඔළුව උස්සනවානේ. අමුතු මේ හාස්කම් තියෙන බලවේග අමුතු විදිහට ලෙඩ සනීප කරන. හැබැයි ටික කාලයක් අවුරුදු 3 4 5 යනකොට ඒ අන්තිමට වෙච්ච දෙයක්වත් නැහැ. උන් හිටි දැනුත් නැහැ. අර හම්බ කරගත්තටත් ඉවරයි. ඔක්කොම ඉවරයි. සමහරට ආපු මිනිස්සුම ගල් ගහලා පන්නනවා. බොහෝ වෙලාවට හමුදුරේ එතෙන්දී අදහස් කරනවා මේ දැන් වරම ඉවරයි. ඔව් දැන් වරම ඉවරයි. මම ඒක වරමක් ඉවරෙච්ච හැටි කියම අවසන් කරන්න. ඔය මේ වරකපොළ පැත්තේ මම දැනගෙන හිටිය එතුමා ඔය මගේ බණ එහෙම ඒ කාලේ අහපු කෙනෙක්. ඉතින් එතුමා කිව්වා මේ ඇඟට තාත්තා තමයි ඇවිල්ලා වරම දීලා තියෙන්නේ. කියලා තියෙනවා පුතේ ඔබ මේ වර ගනින් ඔබට අවුරුදු 5ක් මම වැඩ කරන්න දෙන්නම් කියලා. ඉතින් මේ මිනිස්සයා මේ වරම අරගෙන
ඒ වැඩ කරගෙන ගිහිල්ලා තින ඉතින් බදාදා ඔය සතිය දවස් වලට ලොකු සෙනග එනවා. ඉතින් මේ මිනිස්සුන්ට මොනවා හරි කරනවා. දැන් ඒකෙන් ගේ හදාගත්තා, ඉඩ කඩම් ගත්තා, වාහනයක් ගත්තා, යම් මට්ටමකට වැඩ කරගෙන ගියා. හැබැයි ඔහොම අවුරුදු කීපයකට පස්සේ කුඹුරු කොට ඉන්නකොට එහෙම කුඹුරෙම ඇදගෙන වැටුණා උඩු බැලිය අතට දිව හපාගෙන. කොහොමද කියනවනම් දිව හපලා තමන්ගේ දෙපැත්තෙන් ලේ යනවා දිව හපපු පාර. එහෙම මිනිස්සු අර අනිත් කුඹුර කොටුපුවයි ඇවිල්ලා උස්සලා බලනකොට ඇස් පුපුරලා ඇස් වලින් දෙපැත්තෙන් ලේ ගලනවා. එහෙම උස්සගෙන ගියා ගෙනියනකොට මැරිලා. හරියට මැරිච්ච දවසයි වරම ගත්ත දවසයි හරියට අවුරුදු 5යි. වරම දෙනකොටම කීවා පුතේ උඹට අවුරුදු 5ක් මම මේ වැඩේ කරන්න ඉඩ දෙනවා. ඔබ මේ වරම ගනි. අර අමනුෂ්‍යයා ඇඟට අරගෙන අමනුෂ්‍යයාගෙන් වැඩ ගත්තා. Tamanට අවශ්‍ය වෙලාවට පුද්ගලයා Taman ළඟට ගත්තා. ඒ වගේ බොහෝ වෙලාවට ඔය අමනුෂ්‍යයන්ගෙන් වැඩ කරන විශාල පිරිසක් මැරෙන්නෙම එක්ක යක්කු ගහලා. එක්ක එවැනිම දරුණු අමනුෂ්‍යයෙකුට ගොදුරක් වෙලා. ඒ නිසා මේ අමනුෂ්‍යයෝ එක්ක ගනුදෙනු කරනවා කියන්නේ ලොකු අර පාතාලෙ එක්ක ගනුදෙනු කරා හා සමානයි. ඒ තරමට අපේ හැමදෙරෝනේ නමුත් වර්තමාන සමාජයේ අපේ හැමදෙරෝ බොහෝ වෙලාවට දක්න ලැබෙන ලක්ෂණයක් තමයි මේ එවැනි ස්ථානවලට එවැනි පුද්දලයන් තුලට බොහෝ විට රොද බැඳගෙන ගමන් කරනවා. ඒ වගේම ඒ යන හැම කෙනෙක් දිහා බැලුවම අපේ හැමදෙරෝනේ ඒ අය හැම විටම මේ තොইল පොලක නැතිනම් මේ දේවාලයක තමයි දක්නට ලැබෙන්නේ. නමුත් තමන්ගේ බෞද්ධ වෙනුවෙන් රැකිරක්ෂා වෙනුවෙන් එහෙම නැත්නම් දරුවන්ගේ ප්‍රශ්න එසේත් නැතිනම් නිරෝගීකම මේ වගේ මේ මූලික හේතු කාරණා කීපයක් තුල තමයි ඔවුන් මේ ගමන් කරන්නේ. ඒ කොහොම ගමන් කළත් අපේ හැමදෙරෝනේ අවසානයේ උන්ට නැහැ අවසානයක් නැහැ. එහෙම ලක්ෂණයක් දක්නට ලැබෙනවා. ශාස්ත්‍ර පොළවල් වලම තමයි මුළු කාල වේලාවම ගත කරන්නේ. ඒතර මේ தත්ත්වය දැනදැනත් අපේ හාමුදුරුවනේ බොහෝ විට අපි දන්නවා ලංකාව විතරක් නෙමෙයි ලෝකෙ විවිධ රටවල් වලත් මේ ආකාරයෙන්ම ගමන් කරනවා. මෙන්න මෙතන තියෙන්නේ යම්කිසි අන්ධ භක්තියක් අන්ධානුකරණයක් නෙමෙයි හාමුදුරුවනේ. ඔව් ඇත්තෙන්ම මම නම් හිතන්නේ මේ මිනිස්සුන්ගේ තියෙන අසරණකම. එකක් තමයි ධර්මයක් නැති නිසා අසරණ වෙලා. තුනුරුවන් ගැන තුනුරුවන් සරණියක් නැති වුණාමත් ඉතින් අසරණකමනේ. එතකොට Tamanට තුනුරුවන් සරණ ගිය කෙනාට තුනුරුවන්ගේ පිහිට හරි සරණ තියෙනවනේ. එතකොට ඒ තුනුරුවන් පිහිට නැති කෙනා අසරණයි. ඒ අසරණකම නිසා Tamanට කරදර බාධා එනකොට Tamanට සීලාදී ගුණධර්ම දියුණු කරගන්නත් මානසික හැකියාවක් නැහැ. තමන්ගේ වැරදි අඩුපාඩු හදාගන්න පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා තමන් සීලයේ දියුණු කරලා ධර්මයේ දියුණු කරලා ධර්මයෙන් රැකවරණයක් ගන්න කැමති නැහැ. අර කරන දුස්සීල කන්ටික එහෙම කරගෙන කොහේ හරි ගිහින් කාට හරි කීයක් හරි දීලා මේ වැඩේ සනීප කරගන්න පුළුවන් නම් අන්න ඒක හොයාගෙන දුවනවා. අන්න ඒ වගේ තමයි බොහෝ දෙනෙක් දැන් එක තැනකට ගිහිල්ලා අමාරුයි වැටුණා කියලා වැඩේ නවත්තන්නෙත් නැහැනේ. ඊළඟට තව සාත්‍තර පොලක් හොයාගෙන යනවා. ගිහිල්ලා එතනත් අමාරුයි වැටිලා එතනට බැන තව තැනක් හොයාගෙන යනවා. අතන හොඳයිලු එතන ඇත්ත කියනවලු කියලා එතන හොයාගෙන යනවා. ඔය ඕවා පස්සේ යන මිනිස්සයා මැරෙනකම්ම ඕක නිකන් අර මත් කුඩු වලට බැහැ වුණා වගේ තමයි. දේවාල හොයා යනවා. සමහරු ඕවෑම තමයි. නිමාඩු දාගෙන දේවාල ගානේ සාත්‍තර පොළවල් ගානේ ඒ ඊළඟ දේ තමයි මම හිතන අපි වෙනම කතා කරන්න ඕනේ. ඔය දේවාල වල ඉන්න දරුණු අමනුෂ්‍යයන් බැඳගෙන සමහර වැඩ කරනවා. ඒ අය ළඟට එන අයව අර අමනුෂ්‍යයා විසින් ග්‍රහණය කරනවා. ඊට පස්සේ දැන් එතනට නොගියොත් අර අමනුෂ්‍යයාගෙන් කරදර වෙනවා. එතනට ගියාට පස්සේ ඔන්න ගිහිල්ලා පුද පූජාවක් දීලා කීයක් හරි දීලා අර අමනුෂ්‍යයා සතුටු කරලා ආවට පස්සේ ඔන්න ටික කාලයක් කරදරයක් නැතුව ඉන්නවා. හැබැයි නොයනකොට අර අමනුෂ්‍යයා ආයි කරදර කරනකොට ආයි අරගෙන යනවා අර පුද පූජා ටික අරගෙන ආයි එතනට යනවා. මෙයා හිතන්නේ මෙහිමයි. එතකොට හිතනවා මේ අපි අතනට ගියාට පස්සේ අපිට දැන් හොඳයි. අපිට කරදර තිබ්බ අපි එතනට ගියාට පස්සේ දැන් අපිට කරදරයක් නැහැ දැන් හොඳයි කියලා හිතනවා. වෙලා තියෙන්නේ ඒක නෙමෙයි. එතනට ගිහිල්ලා අර පුද පූජා ටික දුන්නාට පස්සේ කරදරේ නවත්තලා. නොයනකොට ආයි කරදර කරනවා. ඒ වගේ බොහෝ තැන් අර දරුණු අමනුෂ්‍ය විසින් ඒ එන පිරිස බඳ ගන්න එවැනි නොඑක් විදිහේ ඔය මේ අමනුෂ්‍ය බන්ධන වලට එන පිරිස ලක් කරගෙන මොකද ඒ තුල තමයි ජීවිකාව ගොඩනගා ගන්න පුළුවන් බොහෝ පිරිසකට. ඒ නිසා මෙවැනි බොහෝම මේකෙන් අර ධර්මයක් නැති අසරණ මිනිස්සු තව තවත් අර අමනුෂ්‍යයන්ටත් වැඩිය අමනුෂ්‍යයන්ව අල්ලගෙන වැඩ කරන මිනිස්සුන්ගෙන් අසරණ වෙනවා. මං හිතන්නේ අමනුෂ්‍යයන්ට නෙමෙයි බය වෙන්න ඕනේ. ඔය අමනුෂ්‍යව බැඳගෙන වැඩ කරන මිනිස්සු කොටසක් ඉන්න ඔන්න ඔය ටික දෙනාට තමයි බය වෙන්න ඕනේ. ඒ අයට බය වුණා නම් මං හිතන්නේ ධර්මයේ දියුණු කරගත්තා නම් ඔබට මේවෙන් ආරක්ෂා වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබට පසක් වෙනවා ඇති පෙනෙන ලොව තුල නොපෙනෙන ලෝකය කොයිතරම් ගැඹුරුද කියලා. ඉතින් ඒ පිළිබඳව විමර්ශනාත්මක වැඩසටහන තමයි කළුවර එළිය වැඩසටහන. ඉතින් එහෙමනම් ඔබටත් පුළුවන් මේ කළුවර එළිය වැඩසටහන වෙතට ඔබේ අදහස් ඒ වගේම යම් ආකාරයේ ඔබ මුහුණ දුම් අත්දැකීම්
මේ සියල්ල වගේම අප ස්වාමීන් වහන්සේගෙන් ඔබට ගැටලු තිබේ නම් ඒ සඳහා විසඳුම් ලබා ගැනීමටත් අපි ශ්‍රී ටීවී තුලින් මේ කරුවල එළිය වැඩසටහන තුලින් දොරකුළු විවර කර තිබෙන්නේ. ඉතින් අපි ඔබට මතක් කරන්නම් අද දවසේ පූජනීය කලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය පිළිබඳව 0115 75 39 87 0115 75 39 87. ඒ වගේම තවත් දුරකථන අංකයක් තිබෙනවා 0115 24 52 55 0115 24 52 55. මේ දුරකථන අංක තුලින් ඔබට පුළුවන් පූජනීය ගල්ගණුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කරන්නට. ඉතින් ඒ වගේම ශ්‍රී ටීවී සූදානම් හැම අවස්ථාවෙදීම කළුවර එළියේ වැඩසටහන තුලින් ඔබට මේ ත්‍රාස්‍ය වීතිය කුතුහලය ජුගුත්සා ජනකත්වයේ තුලින් නිරන්තරයෙන් විශේෂයෙන්ම ඔබට ලබා දීමට යථාර්ථය. ඒ වගේම මේ සියලු යථාර්ථය ඔබට දැන ගැනීමට අපි මතක් කරන්නම් අපගේ දුරකථන අංකය 0.94 711 88 78 98 0.94 711 88 78 98 දුරකථන අංකයට ඔබට පුළුවන් කළුවර එළිය වැඩසටහන පිළිබඳව ඔබගේ අදහස් ඒ වගේම පැමිණිලි යෝජනා චෝදනා වගේම අත්දැකීම් ගැටලු මේ සියල්ල ඉදිරිපත් කරන්න අපි සූදානම්. ඒ සියල්ලටම ඔබට ඊටමත්ම සාවද්‍ය නොවු නිර්වද්‍ය වූ පිළිතුරු ලබා දීමට ඒ වගේම ඔබට හැම වෙලෙම සහාය ලබා දීමට ශ්‍රී ටීවී සැදී පැහැදී සිටිනවා. ඉතින් එහෙමනම් අද දින අපි කරුවල එළිය වැඩසටහන තුලින් අද දිනට සමුගෙන යාමට බලාපොරොත්තු වෙන්නේ අද අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන ශ්‍රී ටීවී මැදිරියට සප්‍රමින ඔබව දැනුවත් කළ පූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට මම මේ අවස්ථාවේදී নমස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. නැවතත් මෙවැනිම දිනක හමු වන බලාපොරොත්තුෙන් සමුගෙන යනවා අපි කළුවර එළිය වැඩසටහන තුලින්. ඔබ සැමට සුව දවසක් ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම අපි මේ මොනවා කතා කරන්නේ? මරණාසන්න වෙනකොට විශාල පිරිසක් දරුණු අමනුෂ්‍යයන්ට වර්තමානයේ ගොදුරු වෙනවා. මිනිස්සෙක් අපිට වෛර බැන්දොත් කවුරු හරි අසල්වැසියෙක් හරි තරහකාරයෙක් හරි නම් ජීවිත අනතුරක් තියෙනවා නම් මොනවා හරි මේ ඇන්ට්‍රියක් හරි දාන්න පුළුවන් නේ. නමුත් අමනුෂ්‍යයෙක්ගේ වෛරයක් බැඳලා මේ අමනුෂ්‍ය බලවේගයකට ගොදුරු වුණොත් මේකෙන් බේරෙන්න තියෙන්නේ ධර්මයේ දියුණු කරලා ධර්මයට පැමිණිලා මිසක් වෙන විකල්ප ක්‍රමයක් නැහැ. විටකදී කරුවල බව අඳුරු බව තියෙනවා. ඒ තුලින් වඩාත් සාර්ථක ලෙස ආලෝකය ලබා දෙනවා. වෛද්‍ය උපාධිධාරීන් ඉන්න පිස්සු හැදිච්ච අය. ඉංජිනේරු උපාධිධාරියෝ ඉන්න පිස්සු හැදිලා ඇඳන් වල ගැට ගහපු මිනිස්සු. මොන තොইল කරත් මොන තරම් කොඩිවින කැපුවත් මොන තරම් දේවාල ගානේ ගියත් තමන් ගුණධර්ම දියුණු කරගෙන තමන් ධර්මයේ දියුණු කරගෙන නැත්නම් අමනුෂ්‍යය එතනමයි. ඉතින් එහෙමනම් අපි බලමු මොකද්ද මේ අවිදු අන්ධකාරය දුරු කරමින් ප්‍රඥාව කරා ළඟා වීමට බලපාන මේ වැඩසටහනේ අපූර්වත්වය කියලා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන ඉලක්කය නිතර හිතන්න කියන මොන මොහොත් වෙලාවක කවදා කොතනක දරුණු අමනුෂ්‍යයෙකුට මං ගොදුරු වෙයිද දන්නේ ඊට පෙර මං ධර්මය අවබෝධ කරනවා කියලා වීරිය කරන්න කියලා.